Yampi buddhang saranang gacchami. Dutiyampi dhammang saranang gacchami. Yampi dhammang saranang gacchami. Dutiyampi sanghang saranang gacchami. Yampi sanggang saranang gacchami. Tatiyampi buddhang saranang gacchami. Yampi buddhang saranang gacchami. Tatiyampi dhammang saranang gacchami. Yampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Yampi sanggang saranang gacchami. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Anatipata veramani sikkhapadang samadhiyami. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Adinnadana veramani sikkhapadang samadhiyami. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Kamesu miccācara veramani sikkhapadang samadhiyami. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Musavada veramani sikkhapadang samadhiyami. සුරාමේරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. Ramere majjapamadatthana veramani sikkhapadang samadhiyami. හොඳයි සාදු කියන්න. Sadhu sadhu sadhu. හොඳයි කාරුණික වාසනාවන්ත පින්වත්නි, අද දවසේ අපේ කමල් මහත්මයා ඒ වගේම ජයරංග මහත්මයාගේ ආරාධනාවෙන් අලුතින්ම ආරම්භ කරන්නට හදන ධර්ම සාකච්ඡා වැඩසටහන. මේක සාකච්ඡාවක්. ඒ වගේම තමයි තමන්ගේ ජීවිතේ මෙතන ඉන්න හැමෝගෙම ජීවිතවල ආධ්‍යාත්මීය දියුණු කරන්න, ගිහි ජීවිතයත් සාර්ථක කර ගනිමින් ඔබ යම් පිළීමකින් ඉන්නවා නම් ඒ පිළීමෙන් නිදහස් කරලා දෙන්න. පෙළෙන දුකින් නිදහස් කරලා දීම සඳහා ඒ අරමුණම තියාගෙන කරන වැඩසටහනක්, වැඩපිළිවෙලක්. ඒ නිසා මේ වැඩසටහන අවසන් වෙනකම්ම රැඳිලා ඉඳලා ඔබ උත්සාහයක් දරන්න අද මේ කතා කරන කාරණා, අද මේ සාකච්ඡා කරන කාරණා ඔබේ ජීවිතය තුළින් දකින්න. අද ධර්ම සාකච්ඡාවට ප්‍රවේශයක් ගන්න. ඒ කියන්නේ ධර්ම සාකච්ඡාවක් කළ යුත්තේ ඇයි? අපිට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඇයි ඕනි? ඇයි අපිට අවශ්‍ය කරන්නේ? මොකක් උදෙසාද මේක කළ යුත්තේ කියන කාරණා ටික තමයි අද පැහැදිලි කරන්නේ. මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මය ලෝකයේ පැවතුනාට, විවෘතව තිබුණාට ගොඩක් අය, බොහෝ පිරිස් මේ ධර්මයේ කුමක් සඳහාද කියලා හිතන්නේ නැහැ. මොහොකටද අපි මේක භාවිතා කරන්න ඕනි, මොහොකටද තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. ඒ නිසා අද මම මුලින්ම සාකච්ඡා කරන්නේ, අපි නිතර බණ අහනවා, නිතර සාකච්ඡා කරනවා, විවිධ දේවල් පින්දහම් සිද්ධ කරනවා. මෙන්න මේවා කළ යුත්තේ මොකක් සඳහාද? බුදුරජාණන් වහන්සේගේ සද්ධර්මය, උන්වහන්සේ දේශනා කරපු මඟ, ඒ මොන වගේ මාර්ගයක්ද කියන කාරණා ටික අද ඔබට තේරෙන්නට ඕනි. අද ඒ ටික වැටහෙන්න ඕනි මේ දේශනාව අවසන් වෙනකොට. ඒ නිසා ඔබගෙන් මම මෙහෙම ඇහුවොත් ඔබ නිකන් හිතින් හිතලා බලන්න කියන්න ඕනි නෑ. ඇත්තටම මේ දක්වා බණ ඇහුවේ ඇයි? ධර්ම සාකච්ඡා කළේ මොකක් නිසාද? එහෙම නැත්නම් බණක් ඇහුවේ, බණක් කියෙව්වේ. දැන් මේ හැම පින්කමක්ම කරපු අය මෙතන ඉන්නේ. ඒ නිසා නිකන් ඔබ ඔබෙන් අහලා බලන්න ඇත්තටම කුමක් සඳහාද මේවා කළේ කියලා. ඔබට ලැබෙන උත්තර අතර මෙන්න මේ වගේ උත්තර තියෙනවා. ඒ තමයි ධර්ම දේශනාවක් ඇහුවම, ධර්ම දේශනාවක් කෙරෙව්වම පින් සිද්ධ වෙනවනේ. එහෙනම් පින් සිද්ධ වීම අරමුණු කරගෙන බොහෝ අය ධර්ම දේශනා ශ්‍රවණය කිරීම, බණ දේශනා කරවීම මේ සියල්ල කළා තියෙනවා. මම ඔබගෙන් අහන්නේ මේ වෙනකන් අහපු බණ ප්‍රමාණය කොච්චරක්ද කියලා සමහර අයට කියන්න බෑ. ඒ තරම් විශාල ප්‍රමාණයක් අහලා තියෙනවා. සමහර අය දේශනා සෑහෙන ප්‍රමාණයක් හොඳට අහලා තියෙනවා. දැන් ඔබ ඔබෙන් අහලා බලන්න, ඔබේ රාගය අඩු වෙලාද? ඔබේ ද්වේෂය අඩු වෙලාද? තරහ යන ගතිය අඩු වෙලාද?
ඔබේ ජීවිතේ වෙනසක් තියෙනවා. හිතන පතන විදිය වෙනස් වෙලා තියෙනවා. තාම ඔබේ හිත පුච්චන ගතිය තියෙනවා. තාම ඔබේ හිත පෙළෙන ගතියක් තියෙනවා. ඒවට ඔක්කොටම ලැබෙන උත්තර වුණා. අපි බණ අහපු විදිහේ ගැටලුවක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ අවුලක් නැහැ. අවුල තියෙන්නේ අපි අහපු විදිහයි. ඒ නිසා අපි මේ අහන අරමුණ ඉස්සෙල්ලා වෙනස් කරන්නට ඕනේ. අද ඉඳන් ඔබ හිතන්න මම බණ ඇසිය යුත්තේ ඇයි? මම ධර්මයේ සාකච්ඡා කළ යුත්තේ ඇයි කියන කාරණය හොඳට මනසිකාරය කරන්න. මෙන්න මේ උත්තරේ එනකම්ම ඔබ මේ ධර්මයේ ගැන හොඳට මනසිකාරය කරන්න. ඒ තමයි මම බණ අහන්නේ. මම ධර්ම ශ්‍රවණය කරන්නේ. මගේ දුක නිවා ගන්න. ඒ නිසා ඔබ දැනගන්න ඕනි කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ මේ දුකින් පෙළෙන සත්වයා දුකින් නිතර කරන්න. මේ පෙළීමෙන් ඉන්න මිනිස්යාව පෙළෙන බවින් නිදහස් කරලා දෙන්න. තමයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ලෝකෙට විවර කළේ, දේශනා කළේ. හැබැයි එහෙම දේශනා කරපු ධර්මය අද මොකටද අපි භාවිතා කරන්නේ කියලා බැලුවම හරි දුක හිතෙනවා. හරි අපරාධයක් අපිම අපිට කරගන්න. අපිට නිවෙන්න තියෙන මග ගින්නක් බවට පත් කරගෙන සමහර වෙලාවට ඒක මහා වේදනාවක් බවට පත් කරගෙන. ඒ නිසා මේක නිවෙන මගක් බවට පත් කරගන්නට ඕනේ. අද ඉඳන් කාගේ හෝ බණක් අහනකොට හිතන්න මම මේ දේශනාව ශ්‍රවණය කරන්නේ මට මගේ ජීවිතයේ දුක නිවා ගන්න තමයි මම මේ බණ අහන්නේ කියලාම හිතන්න. වෙන කිසිදු අරමුණක් තියාගන්න එපා. මේ වෙනකම් පින් කරන්න බණ ඇහුවා. බණ අහනකොට පින විතරක් හිතාගන්න එපා. පින අපිට ලැබෙනවා කොහොමද? මේ ධර්ම සාකච්ඡාව වුණා පින් බලාපොරොත්තුෙන් කරන්න එපා. මොකද පින කියන එක කොහොමත් ලැබෙනවා. එහෙනම් මේකෙන් අපිට ඊට වඩා දෙයක් ඕනේ. මොකද්ද ලැබෙන්න ඕනි? ජීවිතේ වෙනස් වෙන්නට ඕනේ. අපි හැම දෙනාගේම ජීවිත වෙනස් වෙන්නට ඕනේ. හිතන පතන විදිය වෙනස් වෙන්නට ඕනේ. මොකද මේ යථාර්ථය දකින ගමනක් කියන්නේ. ලෝකේ ඇත්ත දකින ගමනකට මේ යන්න සූදානම් වෙන්නේ. එනම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුරු කරගෙන ඒ ධර්මයේ තුලින් උගන්වන යථාර්ථය මා තුලින් ඔබ තුලින් දැකගත්තොත් අපි මේ ධර්මයේ ප්‍රතිඵල ලබන්න සුදුසු බවට පත් වෙනවා. ඒ නිසා හොඳට මතක තියාගන්න පළවෙනි කාරණේ විදිහට බණ අහන අරමුණ අද ඉඳන් වෙනස් කරන්න. ධර්ම සාකච්ඡා කරන අරමුණ අද ඉඳන් වෙනස් කළ යුතුමයි. කොහොමද වෙනස් කරන්නේ? මුලින් කිව්වා වගේ ඔබ චිත්තයක් ඇති කරගන්න, සිතුවිල්ලක් තියාගන්න. මම මින් ඉදිරියට බණ අහනවා නම් බණ අහන්නේ මගේ චිත්ත සංතානය තුල තියෙන පිළීම නැති කරන්නයි, වේදනාව නැති කරන්නයි, දුක නැති කරලා දාන්න තමයි මම මේ ධර්ම ශ්‍රවණය කරන්නේ කියන කාරණය මතක තියාගන්න. ඊළඟ කාරණය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ කියන්නේ කුමක් සඳහා තියෙන එකක්ද? මොකක්ද ඒ තුලින් කියවෙන්නේ? ඔබ දන්න ධර්මයක්. එහෙම නැත්නම් ඔබ බුදුදහම කියලා හිතාගෙන ඉන්න එක මොකක්ද? ඒ වගේම තමයි බුදුදහම කියලා අපි දැනගත යුත්තේ මොකක්ද කියන එකත් හොඳට වටහා ගන්න ඕනේ. මොකද මේ ටික සුද්ධ කරගන්න නැතුව මේතන පිරිසිදු කරගන්න නැතුව ඉහළට ගියාට තේරුමක් නැහැ. ඒ නිසා තමයි මෙතන ඉඳන් සුද්ධ කරගෙන යන්නේ. මුල ඉඳන්ම සුද්ධ කරගෙන යන්නට ඕනේ. දැන් ඔබෙන් ඇහුවොත් ඇත්තටම බුදුදහම කියන්නේ ඔබ දන්නේ මොකක්ද කියලා නිකන් මතක් වෙනේවා බලන්න. හොඳට සිහි කරන්න මොනවද ඔබට මතක් වෙන්නේ කියලා. ඔබට මතක් වෙනවා බෝධි පූජා තියෙන එක බුදුදහම කියලා. ඔබට මතක් වෙනවා පේරුදානය දෙන එක බුදුදහම කියලා. ඔබට මතක් වෙනවා මොකක් හෝ විවිධ පින්කම් තුන් මාසේ අවුරුද්දේ ඒ වගේ කරන පින්කම් බුදුදහම කියලා මතක් වෙනවා. ඒ වගේම පාංශකෝලේ කරන එක බුදුදහම කියලා මතක් වෙනවා. ඕවනේ මතක් වෙන්නේ. ඒ නිසා මම මෙහෙම කියලා පටන් ගන්නවා. බුදුදහම තියෙන්නේ පාංශකෝල කරන්නවත්, බුදුදහම තියෙන්නේ පේරුදාන දෙන එකටවත්, බෝධි පූජා තියෙන එකටවත් නෙමෙයි. දුක නිවන්නයි තියෙන්නේ. එහෙනම් ඒව මොකද? ඒව එපා කියලාද මේ කියන්නේ නෑ. ඒව කළ යුතුයි. කුමක් සඳහාද? ඒව පින් සිද්ධ වෙන නිසා. දන් දෙන එක වේවා, පිරිත් කියන එක වේවා, බෝධි පූජා තියෙන එක වේවා, මේවා කළ යුතුයි. කුමක් සඳහාද? පින් සිද්ධ කර ගැනීම සඳහා. හැබැයි ඒයින් දුක නිවෙන්නේ නැති බව තේරුම් ගන්න.
නිවුන නම් බෝධි පූජා තියපු ප්‍රමාණය හැටියට මේ වෙනකොට රහත් වෙලා තියෙන්න බෑ. තියපු ප්‍රමාණය තරමට. ඇයි අපිට එහෙම වෙන්නේ නැත්තේ? මෙන්න මෙතන මිත්‍යා මත ටිකක් තියෙනවා. ඒව ලියා ගන්න ඕන ඉස්සර. දැන් ඔබට දැන් බුදුරජාණන් වහන්සේටත් වඩා සමහර වෙලාවට සමහර අයට මතක් වෙන්නේ බුදුදහම කිව්ව ගමන් බෝධියනේ. බුදු පිළිමයක් ගාවට ගිහිල්ලා බෝධියක් ගාවට ගිහිල්ලා අපි කරන දේවල් නිකන් හිතලා බලන්න. මොකද මෙතන සුද්ධ කරගන්න නැතුව අපිට මේ ධර්මය අල්ලන්න ලේසි නෑ. සාමාන්‍යයෙන් බෝධියක් ගාවට ගිහිල්ලා ලෙඩ හොද කරන්න ඉල්ලනවා නම් දුක නිවල දෙන්න කියනවා නම් පින්නතන එතනම අවුලක් තියෙනවනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මග වඩන්න කියලා. ඔබ නිකන් හිතන්න ඔබට දරුණු ලෙඩක් හැදෙනවා. ඔබ බෝධියට ගාවට ගිහිල්ලා කියන අනේ ස්වාමීනි මගේ මේ ලෙඩ හොඳ කරලා දෙන්න. ඔබ හිතන්නේ ලෙඩ හොඳ කරලා දේවිද? බුදුරජාණන් වහන්සේට ඔබේ කායික රෝගය සුව කරන්න පුළුවන්ද? අපි හැබැයි දෙවියන් ගාවට ගිහිල්ලා යදින්නේ. ඒ වගේම බුදු කෙනෙක් ගාවට ගිහිල්ලා යදින්නේ මේ වෙන දේ ස්වභාවයෙන් වෙන දේ වළක්වලා දෙන්න කියලා. බුදුවරු දේශනා කළේ ඒක කරන්නද? බුදුවරු අපිට ධර්ම දේශනා කළේ ලෙඩ වෙන බව සිහි කරන්න කියලා. ලෙඩ වෙන බව සිහි කරන්න කිව්වා. වයසට යන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න නෙමෙයි. වයසට යන බව සිහි කරන්න කිව්වා. මැරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න නෙමෙයි. මැරෙන බව සිහි කරන්න කිව්වා. හැබැයි අපි ඒව කරනවද? බෝධිය ගාවට ගිහිල්ලා රටේ නැති දේවල් ඉල්ලලා ලෝකේ නැති දේවල් Tamanට ලබා ගන්න වෙර වීරිය දරනවා මිසක් ඒ තුලින් නිවනක් හදාගන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද ඉඳන් ඒක පවා වෙනස් කරගන්න. බෝධින් වහන්සේට වඳිනකොට මතක් වෙන්න ඕනි බුදුහාමුදුරුවන්ට වඳිනවා කියලා. හැබැයි ඔබට මතක් වෙන්නේ ගහට වඳිනවා කියලා නම් එතන මිත්‍යාවකට ගිහිල්ලා. එතන ඔබ ගිහිල්ලා දුක නිවන්න ඉල්ලනවා නම් අනේ ස්වාමීනි මගේ දුක නිවලා දෙන්න කියලා ඉල්ලනවා නම් මග වඩන්න නැතුව ඒක වෙන්නේ නැහැ. බුදුවරු දේශනා කළේ මග වඩන්න කියලා. ඔබ බෝධි පූජා තිව්වත් නැතත් මග වඩනවා නම් හරි ශ්‍රේෂ්ඨයි. ඔබ පන්සල් ගියත් නැතත් ගෙදර ඉඳන් හරි මග වඩනවා නම් ඒක ශ්‍රේෂ්ඨයි. ඔබ දන් දුන්නත් නැතත් ඔබ දුක නිවා ගන්න මග වඩා ගන්නවා නම් ඒක ශ්‍රේෂ්ඨයි. එහෙනම් කල යුතු කෘත්‍යයක් තියෙනවා. කල යුතු දෙයක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු මාර්ගය වඩා ගන්න එක. අන්නේ මාර්ගය වඩා ගන්න නම් මේ බුදුදහම මග වඩන එකක් කියලා දැනගන්න. ඒ නිසා මතක තියාගන්න යාඥා කරන එකක් නෙමෙයි. අයදින එකක් නෙමෙයි. ලෝකේ මිනිස්සු කියන ආගම් ඔක්කොම එකයි කියලා. ඇයි එහෙම කියන්නේ? බුදුදහමෙත් කරන්නේ යාඥා කිරීම නම් බුදුදහමෙත් කරන්නේ අයදීම නම් ඒකත් එක්ක බලද්දි ලෝකයාට පේන ඔක්කොම එකයි කියලා. බුදුදහම යාඥාව ප්‍රතික්ෂේපිතයි. අයදින එක ප්‍රතික්ෂේපිතයි. ප්‍රාර්ථනා කළාට වරදක් නැහැ. නමුත් භෞතික දේවල් ඉල්ලනවා නම් නොයෙක් දේවල් යාඥා කරනවා නම් බෝධියෙන් වේවා පිළිමයක් ගාවට ගිහිල්ලා වේවා දෙවියන් ගාවට ගිහිල්ලා වේවා ඒවා වෙන්නේ නැති දේවල්. ඒකේ හානිය ඔබ දන්නවද? ඒකේ හානිය හොඳට තේරුම් ගන්න. මොකක්ද හානිය? බෝධිය ගාවට ගිහිල්ලා යම් දෙයක් ප්‍රාර්ථනා කළා සිද්ධ වුණාම අපි කියනවා හරි හාස්කම් තියෙන බෝධියක් නේ. දෙක තුනක් හරියනකොට හරි සතුටුයි. තමන්ගේ අයත් එක්කන් ගිහිල්ලා කියන මේ බෝධිය මේ වගේ හාස්කම් තියෙන මෙන්න මේ වගේ කරන්න මේ වගේ පිහිටක් ලැබෙනවා කියලා කියනවා. කාලයක් ගිහිල්ලා එකක් හරි වැරදුනොත් එක ප්‍රාර්ථනාවක් හරි වැරදුනොත් මොකද වෙන්නේ? දැන් බෝධියේ හාස්කම් නැහැ පලා ගිහිල්ලා. දෙවියෝ ටික සීසීකට ගිහිල්ලා එහෙමනේ හිතන්නේ නේ. දැන් අපි යම් වෙන බෝධියක් හොයාගෙන රට වටේ යන්නේ නැද්ද? කෙලවරක් තියනවද ගිහිල්ලා? නවතින්න තැනක් තියනවද? වටේම ඇවිදලා අන්තිමට කොහෙද නවතින්නේ? එක්ක වෙන ආගමකට ගිහිල්ලා වෙනත් ආගමක දෙවියන් ගාවට ගිහිල්ලා යාඥා කර ඉන්න හදයි. එතනත් හරි ගියේ නැත්නම් තවත් ආගමක් හොයාගෙන යයිනේ. කොහෙද කෙලවරක් තියෙන්නේ? කෙලවරක් තියනවද? කෙලවරක් ඇත්තේම නැහනේ. අන්තිමට මොකද වෙන්නේ? දුක නිවන්න තියෙන මඟ අහිමි කරගෙන මොන අපරාධයක්ද? මොන අපරාධයක්ද දුක නිවන්න තියෙන මඟ අහිමි කරගත්තේ? බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියන්නේ මේ දුක නිවල සත්‍යය සසරින් ගොඩ දාන එක. නැතුව යාඥා කර ඉන්න එකක්වත් අයද ඇයද ඉන්න කියන එකක්වත් නෙමෙයි. ඒක සරල උදාහරණයකින් මම මෙහෙම කියන්නම්. ඔබේ දරුවා විභාගයක් ලියනවා කියලා හිතන්න.
විභාගයක් ලියන දරුවාට එක්කන් ගිහිල්ලා බෝධි පූජාවක් හරි දෙවියන් ගාව හරි යාඥා කරනවා මගේ දරුවාගේ විභාගේ පාස් වේවා කියලා. ඒ දරුවා ගෙදර ඇවිල්ලා පාඩම් කරන්නේ නැත්තම් ඒ දරුවා ඒ දීලා තියෙන වැඩ ටික කරන්නේ නැත්තම් විභාගේ පාස් වෙයිද? ඔය කියන ඇත්තවත් තේරෙන්නේ නැත්තම් පින්නතුනි ලොකු අවුලක්. ඒකෙන් කියන්නේ විභාගයක් ලඟ වෙනකොට බෝධි පූජා කියන්න එපා කියලාද? නෑ, තිබිය යුතුයි. මොකටද? සිතේ සැනසෙල්ලට. අර සිතේ තියෙන පීඩාව ටිකක් අඩු කරගන්න. අන්නේම අදහසින් ගිහිලා තියනවා මිසක් කොයිම වෙලාවකවත් හිතන්න එපා බෝධියට පූජා තිව්ව පමණින් විභාගයේ පාස් වෙයි, ලෙඩ හොඳ වෙයි, වයසට යන එක අඩු වෙයි, මැරෙන එක දීර්ඝ වෙයි. එහෙම එකක් නෑ පින්නතුනි. ඒවා ලෝකයේ වෙන දේවල්. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි, මැරෙන බව සිහි කරන්න, ලෙඩ වෙන බව සිහි කරන්න, වෙනස් වෙන බව සිහි කරන්න, මේවා සිහි කරන්න කියලා. එහෙම දහමක් මේක. එහෙව් දහමක් අපි කොහෙටද ලඝු කරලා තියෙන්නේ කියලා කල්පනා කරන්න හොඳට. එහෙම දහමක් ලඝු කරලා තියෙන තැන. ඒ නිසා පින්නතුනි හරියට පරිස්සම් වෙන්න දැන් දහම ඉගෙන ගන්න යන්නේ. ධර්මයේ Taman තුලින් දකින්න යන්නේ, වඩන්න යන්නේ. වඩන්න යනකොට මේ මිත්‍යා මතවල ඉඳලා මේක වඩන්න බෑ. ඒ නිසා හොඳට කල්පනා කරගන්න ධර්මයේ කියන්නේ මොකක්ද? මොකක් සඳහාද කියලා. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සාන්දිටිකයි. යම් මගක් වැඩුවොත් මේ මොහොතේ ප්‍රතිඵල ලැබෙන්නට ඕනි. මැරිලා ගිහිල්ලා ප්‍රතිඵල ලැබෙන එකක් නෙමෙයි. හැබැයි ඔබ ඉන්න තැන නිකන් හිතන්න. ඔබට යමෙක් කවුරු හරි කියනවා. අපි හිතමු ඔබේ වයෝවෘද්ධ අම්මට හරි තාත්තට හරි කියලා කියන අම්මි නිවන් සැප ලැබේවා කියලා. බය වෙන්නේ නැද්ද? ඔබ කැමතිද ඔබ ඉපදිච්ච දවසේම දරුවට ගිහිල්ලා පුතේ ඔබට මේ නිවන් සැපේම ලැබේවා කියලා කියන්නේ? බයයි නේද? බලන්න එතනම මේ ප්‍රතිඵලය අනාගතයට දාලා මැරිලා ගිහිල්ලා ලැබෙනවා කියලා නේ හිතන් ඉන්නේ. මැරිලා ගිහිල්ලා ලැබෙන එකක් විශ්වාස කරන්න එපා. ලැබෙයිද නැද්ද කියලා කවුද දන්නේ? මැරිලා තිරිසන් ලෝකෙ ඉපදුනොත් ඒ නිවනද? මැරිලා പ്രേත ලෝකෙ ඉපදුනාට පස්සේ ඒක නිවනද? ඒක කොහොමද නිවන වෙන්නේ? එහෙනම් මැරිලා ගිහිල්ලා ලැබෙන නිවනක් මට නම් එපා. අපිට ඕනි මේ මොහොත තුල මේ භවය තුල ලබන්නා වූ නිවන. බුදුවරු නිවන් දැක්කේ මේ භවය තුලදී. පසේ බුදුවරු නිවන් දැක්කේ මේ භවය තුලදී. රහත් උතුමන් වහන්සේලා නිවන් දැක්කේ ජීවත් වෙලා ඉන්නකොටමනේ. මේ ජීවිතේදීමයි නිවන් සැපය ලැබුවේ. ඒ නිසා ප්‍රතිඵලය කියන එක මේ මොහොතේ බලාපොරොත්තු වෙන්නට ඕනි. ඉදිරියට කතා කරගෙන යනකොට ඔබට තේරෙයි ඒ මග වඩන්න මේ මොහොත තුලම යම් ප්‍රතිඵලයක් අපිට ලැබෙනවා. දුක නිවනවා නම්, පීඩාව දුරු කරන්න නම් බණ ධර්මයේ සාකච්ඡා කරන්න. ඒ පීඩාව දුරු වෙන්න ඕනි ඒ සාකච්ඡාව තුල. ඒකයි සාන්දිටික කියන්නේ. මේ මොහොත තුල ප්‍රතිඵල ලබන්න පුළුවන්. මේ ජීවිතය තුළ ප්‍රතිඵල ලබන්න පුළුවන් දහමක ප්‍රතිඵලය අනාගතයට දාගත්තේ
කරන්න ඕනේ මිත්‍යා අදහස් ටික. ඒ මිත්‍යා අදහස් ටික දුරු කරලා අද ඉඳන් ප්‍රගුණ කරන්න දුක නිවෙන මඟ. ප්‍රතිඵලය මේ භවයේ බලාපොරොත්තු වෙනවා. ප්‍රතිඵලය අදම ලැබේවා කියන බලාපොරොත්තුව තියෙනවා. ඒ කියන්නේ ප්‍රාර්ථනාවක් කරන්න කියන එක නෙමෙයි. යම් ප්‍රතිඵලය අපි හිතමුකෝ Tamanට තියෙන තරහ නැති කරගන්න කියලා. Tamanගේ තරහ නැති කරගන්න නම් බණ අහන්නේ මග වඩන්නේ ඔබේ තරහ නැති වෙන්න ඕනි මේ භවයේ. මේ භවයේ තරහ නැති වෙන්න ඕනි එක මැරිලා ගිහිල්ලා නැති වෙයි කියවට විශ්වාස කරන්න එපා. මොකද අපිට මැරිලා ගිහිල්ලා ලැබෙන එකක් නෙමෙයි මේ තුලයි මේ ජීවිතය තුලයි අපිට සතුට ඕනි. බෞද්ධයාට කියන තව නමක් තියෙනවා සතුටින් ඉන්න කෙනා කියලා. ප්‍රමෝදයෙන් ඉන්න කෙනා කියලා. ඒ කියන්නේ බෞද්ධ වෙච්ච කෙනෙකුට ඒ කියන්නේ නාමික නෙමෙයි પરම්පරාවෙන් නෙමෙයි යම් මේ දර්ශනයක් දැනගෙන බෞද්ධ භාවයටපත් වෙනවා නේද? ඒ වඩල යම් බෞද්ධ භාවයටපත් වෙනවා නේද? එයා පුදුම සතුටින් ඉන්න කෙනෙක්. එයාව පෙලන්න බෑ. ඉස්සරහට කතා කරගෙන යද්දි තේරෙයි කොහොමද පෙලන්න බැරි කියලා. එතකොට වටහා ගන්න ඕනි කාරණය තමයි ඔබ හැමදෙනාම මේ ජීවිතයේ ප්‍රතිඵල ලබා ගැනීමට සාන්දිටිකව ධර්මයේ දැකීමටම මේ ධර්ම සාකච්ඡාව උපකාර කරගන්න එක. නැත්තම් බණ අහන එක ධර්මය කියන්නේ එහෙම එකක් කියලා දැනගන්න. ඔය කාරණා දෙක මම කෙටියෙන් කිව්වේ මොකද ඔය දෙක ටිකක් වලදා සමහර අය දන්නේවත් ඇති. ඒ වගේම නොදන්නා අයත් ඇති කියලා හිතාගෙන තමයි මතක් කළේ. ඒ නිසා මිත්‍යා මත වලින් ඉස්සල්ලා අයින් වෙන්න. ඒක කරුණාකරලා කියන්නේ ඒකට හේතුව තමයි ඒකේ ඉඳලා නිවන කරගන්න බෑ. මෙතන ඉන්න හැමෝගෙම ඒකායන අරමුණක් තියෙන්න ඕනි මම මේ එන්නේ අඩුම ගානේ මේ භවයේ තුලවත් සෝවාන් මගටවත් එන්න. එහෙම ඉලක්කයක් තියෙනවා නැත්තම් වැඩක් නෑ මේ ජීවිතේ. ඇයි වැඩක් නැත්තේ කියලා දෙන්නම් අද වෙලාව තිබුණොත් ඔබට හිතෙයි හීන්දාඩිය දායි දෙයියනේ මෙහෙම ජීවිතයක් ලබලා ඇයි අපි මේ වගේ තාම ඉන්නේ කියලා ප්‍රමාද වෙන්නේ ඇයි කියලා. අප්‍රමාදී විය යුතුයි නේද කියලා හිතෙනවා. සසර ගැන දන්නේ නැතිකමයි මේ තියෙන්නේ. සසර ගැන අවබෝධයක් නැතිකම තියෙන්නේ තාම. ඒ අවබෝධය ආවම පින්නතුනි උතුම් විදිහට අපිට මේ ජීවිතය තුළ මඟ වඩන්න හිතෙනවා. ඒකට සසර ගැන හොඳ අවබෝධයක් තියෙන්නට ඕනි. සසර ගැන අවබෝධය ලබන්න ඉස්සෙල්ලා මේකේ මොකක් සඳහාද තියෙන්නේ කියලා දැනගන්නත් එපා. ඒකයි මම මේ කාරණා ටික සිහි කළේ. ඒ තමයි දහම තියෙන්නේ මොකක් සඳහාද? බණ ඇසිය යුත්තේ කුමක් සඳහාද? බණ අහන්න ඕනි දුක නිවන්න. දහම තියෙන්නේ දුක නිවීම සඳහාමයි. එතකොට පින් දහම් කරන ඒවා, බෝධි පූජා තියෙන ඒවා, පේරු දානේ තියෙන ඒවා, පාංශුකෝලේ කරන ඒවා, ඒවා අමතර දේවල් ඒවා මිනිස්සු හදාගත්ත ඒවා. ඒ නිසා ඔබ හොඳට මතක තියාගන්න ඔබේ පාංශුකෝලේ කළත් නොකළත් ඔබේ දානේ ඔබ දුන්නත් නොදුන්නත් එකම එක දෙයක් කරන්න මග වඩන එක. මග වඩන එක. තේරෙනවද? අපි මග වඩන්නේ නැතුව වෙන මොනවා කළත් වැඩක් නැහැ. මැරිලා ගිහිල්ලා പ്രേත ලෝකවල තිරිසන් ලෝකවල නම් උපදින්නේ. මොනවද මේ ජීවිතේට ඇවිල්ලා ලබාගත් දේවල්? ඒ නිසා ඒක හොඳට තේරුම් ගන්න හොඳට මානසිකාරය කරන්න මේ ලැබුණේ අපිට අවසාන අවස්ථාව. ඇයි අවසාන අවස්ථාවක් කියන්නේ? බුදුවරු ලෝකේ හැමදාම පහළ වෙන්නේ නැහැ. බුද්ධ ශාසන ලෝකේ හැමදාම විවෘතව තියෙන්නේ නැහැ. ඒ බුද්ධ ශාසන පිරිහෙනවා. අපිට නැවත මනුස්ස ලෝකයක උපදිනකොට ඉපදුනොත් පිනක් කරලා ඒ උපදින මනුස්ස ලෝකේ මේ තරම් සුන්දර වෙන්නේ නැහැ. මේ තරම් සුන්දර වෙන්නේ නැහැ. ධර්මයක් නැති මනුස්ස ලෝකයක් අපිට හම්බ වෙන්නේ. එදාට මග වඩා ගන්න කෙනෙක් නැහැ. කියලා දෙන්න කෙනෙක් නැහැ. සතර අපායට ගිහිල්ලා දුක් විඳින්න වෙන හේතු හදා ගන්නවා. ඒ නිසා හරි පරිස්සම් වෙන්න ඕනි මේ ජීවිතේ. මේ මනුස්ස ලෝකයට ආවේ නිකන් නෙමෙයි. මේ මනුස්ස ලෝකයට ආවේ කාලා බීලා විනෝදෙන් ඉඳලා මැරිලා යන්නම නෙමෙයි. ඊට වඩා මහා කෘත්‍යයක් කරගන්න. මේ ජීවිතේ ලබාගත්තේ සසර අප්‍රමාණ පින් කළා නිකන් ඉන්න නන් නෙමෙයි. මේකෙන් වැඩ කරගන්න. කොහෙට වැඩ කරගන්නද? සසර කෙටි කරන මගට යන්න. ඒක හොඳට තේරුම් ගන්න. දැන් ඔබ දන්නවා ධර්මයේ කුමක් සඳහාද? බුදුරජාණන් වහන්සේගේ දහම තියෙන දුක නිවන්න කියන කාරණා. දැන් ඔබට ප්‍රශ්නයක් එන්නේ නැද්ද? මොකද්ද නිවන්න තියෙන දුක කියලා? හොඳට කල්පනා කරන්න. දැන් ඔබට මතක් වෙනවද නිවන්න දුක? මිනිස්සුන්ට ප්‍රශ්නේ තියෙන්නේ ඒකයි. ඒකටත් හේතුවක් තියෙනවා. මේ ලෝකේ ආස්වාදයක් තියෙනවා. මොකද්ද මේ ආස්වාදය? ඇස, කන, නාසය, දිව, ශරීරය පිනවද්දි ලැබෙන දෙයක් තියෙනවා. ඒ මොහොතක තෘප්තියක් තියෙනවා. අන්නේ ආස්වාදයට ඇලිලා නිසා ඒකට විඳින දුක තේරෙන්නේ නැහැ.
ඒ නිසා ඔබෙන් ඇහුවොත් ඔබට නිවන්න දුකක් තියනවාද කියලා. ඔබට තාම හිතා ගන්න බෑ මොකද්ද නිවන්න තියෙන දුක. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දුක නිවන මග නම් නිවන්න දුකක් තියෙනවා. ඔබට තියෙන දුක ඔබට පැටලිලා ඒකයි වැඩේ. ඔබට හිතා ගන්න බෑ මේකද දුක මේකද දුක කියලා. තව කාරණයක් මෙතෙන්දි මතු කළම ඉස්සරහට මම යන්න. බුදුදහමේ දුක ගැන කියද්දී නැතිවීම ගැන කියද්දී අහිමි වීම ගැන කියද්දී ලෝකයා කතා කරනවානේ මේක ඍණාත්මකයි කියලා. මේක ඍණාත්මකයි වගේ ඔබටත් හිතෙනවා. නිකන් මේක ඍණාත්මකයි කිසිම ධනාත්මක බවක් නැහැ. නැතිවීමක්මයි කියන්නේ අහිමි වීමක්මයි කියන්නේ විනාශ වීමක් ගැනමයි කියන්නේ දුක දුක දුකම කියනවා. ඒකනේ සමාජයේ සමහර ධර්මයේ කියන එක අතගාපු මිනිස්සු සමහර වෙලාවට කියනවා මේ දුක මිනිස්සුන්ට දුක පටවනවාද මේ බුදුදහම තුලින් මිනිස්සුන්ට ජීවිතේ කලකිරවනවද කලකිරවනවා නෙමෙයි හොඳ අවබෝධයක් ලබා දෙනවා. මතක තියාගන්න බුදුදහමේ දුක ගැන කියන්නේ අඬන්න නෙමෙයි කියලා. අඬන එක නැති කරන්න. මරණය ගැන කියන්නේ මැරෙන හැම තැනදීම අඬ ඉන්න නෙමෙයි. මැරෙන තැන අඬන්න නැතුව ඉන්න. අහිමි වෙන හැම තැනක් ගැනම අහිමි වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අහිමි වෙන තැන අඬන්න නෙමෙයි අඬන්න නැතුව ඉන්න, වැළපෙන්න නැතුව ඉන්න, දුකක් නැතුව ඉන්න. එනම් බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ වෙන දුක කියන කාරණය තුලින් මිදෙන්නයි දහම් දේශනා කළේ. එහෙනම් මේක දුක ගැන කියලා මිනිස්සුන්ට කලකිරීමට පත් කරන එකක්ද? අපි හිතමු දුක ගැන කතා කරන්නේ නැති වෙනත් දර්ශනයක් තියෙනවා කියලා ලෝකෙ. ඒ මිනිස්සු වයසට යන්නේ නැද්ද? ඒ මිනිස්සු මැරෙන්නේ නැද්ද? ඒ මිනිස්සු වෙනස් වෙන්නේ නැද්ද? ඒ මිනිස්සුන්ට විපරිණාමය වෙන්නේ නැද්ද? ඒ මිනිස්සුන් හිතන පතන විදිය සිද්ධ නොවීම නිසා වේදනාව වෙන්නේ නැද්ද? ඉතින් ඒ අයටත් ඒ දුක තියෙනවනේ. ඒ අයත් ඒ දුක විඳිනවනේ. දුක කවදාවත් අහලා නැති. අපි හිතමු මේ දුක අනුන්ට පටවනවා කියලා කියන අයම කියනවා. ඒ අයගේ අම්ම නැති වුණොත්, තාත්තා නැති වුණොත්, ඒ අයගේ බැඳීම් කැඩිලා ගියොත් මොකද වෙන්නේ? ඒ අයට දුකක් එන්නේ නැද්ද? එහෙනම් මේ ලෝකේ හැමෝටම මේක එනව නේද? මිනිසුන්ට විතරක් නෙමෙයි දෙවියන්ටත් තියෙනවා. බ්‍රහ්මයන්ටත් තියෙනවා. මේ විශ්වයේ පංචස්කන්ධයක් එපිට යම් සත්‍යයක් ඉන්නවාද? ඒ සියලු සත්‍යයන්ට අඩු වැඩි වශයෙන් තියෙනවා. එහෙනම් බුදුහාමුදුරුවෝ නැති එකක් කිව්වේ නෑ. බුදුහාරෝ දේශනා කළේ ලෝකේ තියෙන එකක්. ලෝකේ තියෙන එකක් පෙන්නලා කියනවා. මහණෙනි මෙන්න මේ දුකෙන් නිදහස් වෙන්න. මේ දුකින් නිදහස් වෙන මාවත මේකයි කියලා පෙන්නනවා. එහෙනම් බුදුවරු ලෝකයා විඳින දුකෙන් නිදහස් කරන්නයි දහම් දේශනා කළේ. අඬන කෙනා අඬන් නැතුව ඉන්න හදනවා කියන්නේ මොන තරම්නම් ශ්‍රේෂ්ඨ ධර්මයක් වෙන්න ඕනද? දුක් වෙන කෙනා දුක් නොවි ඉන්න තත්ත්වයට හදනවා කියන්නේ මොන තරම් ශ්‍රේෂ්ඨ ධර්මයක් වෙන්න ඕනද? ලෝකේ දරා ගන්න බැරි දේවල් දරා ගන්නව ඉගෙන ගන්නවා කියන්නේ ඒක මොන තරම් ශ්‍රේෂ්ඨ ධර්මයක් වෙන්න ඕනද? ලෝකේ ඉවසන්න බැරි තැන් හොඳට ඉවසන්න පුළුවන් වෙනවා කියන්නේ ඒක මොන තරම් ශ්‍රේෂ්ඨ ධර්මයක් වෙන්න ඕනද? තව ධනාත්මක චින්තනයක් ඕනේද? බුදු දහමේ තරම් ධනාත්මක චින්තනයක් වෙන කිසිදු දර්ශනයක අපිට හම්බෙන්නේ නැහැ. බටහිර ධනාත්මක චින්තනය හොඳට අධ්‍යයනය කරපු අයත් ඇති මෙතන. ඔබ අධ්‍යයනය කළ නැත්නම් අධ්‍යයනය කරලා බලන්න. ඊට වඩා මහා ධනාත්මක චින්තනයක් මේ තුල තියෙනවා. ඔබට හිතේ මේ මැරෙනවා කියන එකේ මොන ධනාත්මක චින්තනයක්ද? දුක් වෙනවා කියන එකේ මොන ධනාත්මක චින්තනයක්ද? එහෙම හිතනව නේද? පින්නතුනි, ඒ දුක කියන එක ඉගන්වන්නේ ඒකට වෙන පිළීම නැති කරන්න. දැන් හිතන්නකො ධර්මයේ දන්නේ නැති කෙනෙක් දැන් ධනාත්මක චින්තනය කියන කාරණේ මෙතනදි මතු කරපු හින්දා මම මේකත් පැහැදිලි කරගෙන යන්නම්. ධර්මයේ කවමදාවත් අහලා නැති කෙනෙක් ව්‍යාපාරයෙන් බිඳුවට වැටෙනවා. දැන් එයා ව්‍යාපාරයකින් බිඳුවට වැටුනොත් එයා මොකද කරන්නේ ඉස්සල්ලාම? අවලාද නගන්නේ නැද්ද? චෝදනා කරන්නේ නැද්ද? මටමයි මෙහෙම වෙන්නේ හොඳට ඉන්න අපිට මේ මොන කර්මකාර ජීවිතයක්ද මේක? Tamanට අවලාද නගා ගන්න නැද්ද? නම් බැන Tamanට අවලාද නගා ඉන්නවනේ. එක්කෝ ඒක අතෑරලා දාලා වෙන එකකට යනවනේ. ධර්මයේ දන්න කෙනා කොහොමද ඇසිරෙන්නේ? ව්‍යාපාරයේ බිඳුවට වැටුනොත් එයා හිතනවා ලාභේ වගේම අලාභයක් වෙනවා. දියුණු වෙනවා වගේම බිඳුවට වැටෙන අවස්ථාවක් වෙනවා. වැටුණා නම් එතනින් නැගිටින්න ඕනේ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුල මගක් තියෙනවා. ඒ තමයි උත්ථාන වීරිය තුලින් යා කල නොහැක්කක් නැහැ. ආරභත, නික්කමත, යුංජත කියලා කියන්නේ ඒ කාරණා තුන ලෞකික ජීවිතයට ගත්තත් බුද්ධ ශාසනයට දේශනා කරපු එක.
හැබැයි ලෞකික ජීවිතයට ගත්තත් අරඹලා ඒ දේ යෙදිලා ඒකේ කෙලවර දක්වා ගියොත් කල නොහැක්කක් නැහැ. එතකොට ධර්මයේ දන්න කෙනා කාටවත් අවලාද නගන්නේ එතන ඉඳන් ටික ටික ආපහු ගොඩ නැගෙනවා. ගොඩ නැගලා යාට යා යුතු තැනට යන්න. ඉතින් තව මොන ධනාත්මක චින්තනයද? දුක ගැන කිව්වේ මුල්ලකට වෙලා අඬන්න කියලාද? නැතිවීම මරණය ගැන ඉගැන්වුවේ මුල්ලකට වෙලා අඬන්න කියලාද? ඒ අඬන එක නවත්තන්නයි කිව්වේ. අඬන එක නවත්තලා සතුටින් ඉන්න මිනිස්සෙක් නිර්මාණය කරන්න තමයි බුදුහාමුදුරන්ගේ දර්ශනය තියෙන්නේ. හොඳට මතක තියාගන්න දුක නිවනවා කියන්නේ දුක ඇති කරනවා කියන එක නෙමෙයි. මිනිස්සු මේ දුක ගැන දුක නිවනවා කිව්වත් අල්ලගන්නේ මේ දුක කියන කෑල්ල විතරයි. ඒක අල්ලගෙන හිතනවා මේක නිකන් අසුබයක්ද මේක අහලා නිකන් මූසල වෙයිද? දැන් මූසල වෙලා තියෙන්නේ ගොඩක් අයගේ ජීවිත ඕක අහපු නැති නිසා. ඕක අහලා ජීවිතේ ගොඩ දාගත්තේ නැති නිසා. අඩුම ගානේ ලෞකික ජීවිතය තුලවත් සැපේ සාදාගත්තේ නැති නිසා. අද ඔබට ගෙදර ඉවසන්න පුළුවන්ද බලන්න. මේ වර්තමාන කාලේ ඉවසීම තියනවද බලන්න. ඇයි ඉවසීම අපිට නැත්තේ? මොන ගැටලු තිබුණත් මොන බාධක තිබුණත් Tamanට හානියක් නොකරගෙන ජීවත් වෙන්න පුළුවන් ධර්මයේ දන්න කෙනාට. ධර්මයේ දන්න කෙනාට Tamanට හානියක් නොකරගෙන Tamanගේ හිතේ වේදනාවක් ඇති නොවන විදිහට ජීවිතේ පවත්වාගෙන යන්න පුළුවන් මගක් තමයි බුදුමග කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ දර්ශනය කියලා කියන්නේ. ඒක හොඳට පැහැදිලි කරගන්න. දැන් මම මුලින් කිව්වා මේක දුක නිවන්න තියෙන මගක් කියලා මම දේශනා කළානේ. මේක දුක නිවන්න තියෙන මගක්. දැන් මම කියලා දෙන්නම් මොකද්ද නිවන්න තියෙන දුක. මම සසර ගැන තාම කියන්නේ නැහැ. ඉස්සල්ලාම ඔබට මේ ජීවිතේ නිවන්න තියෙන එකක් කියන්නම්කෝ. එක වෙලාවක බමුණෙක් ඇවිල්ලා බුදුහාමුදුරුවන්ගෙන් අහනවා මෙහෙම එකක්. ඒ තමයි ස්වාමීනි මට අතීත දේවල් කියන්න එපා. අතීතේ වුණා කියලා මට කියන්න එපා. මට අනාගතේ වේවි කියලා කියන්න එපා. මට දැන් වෙන දෙයක් කියන්න. මේ මොහොත තුල වෙන දෙයක්. මේ මොහොත තුල දුක නිවන එකක් කියලා දෙන්න. ඒ නිසා මම අන්න ඒ වගේ තැනකින් පටන් ගන්නෙ. මොකද අතීතේ වුණා කිව්වට ඒක තාම ග්‍රහණය වෙන්නේ නැහැ. ධර්මයේ මෝරලා නැහැනේ. අතීතේ අනාගතේ වේවි කිව්වට බලා හිතා ගන්න බෑ අපිට දැන් මේ මොහොත තුල මේ වෙලාව තුල අපිට ප්‍රතිඵලයක් ලැබෙන්න ඕනේ. යම් මගක් වඩාගෙන යනවා නම් ඒකට ප්‍රතිඵලයක් තියෙනවා. දැන් හොඳට දකින්න ඔබේ ජීවිතය තුල නිවන්න දුක මොකක්ද කියන එක. දැන් මේ මොහොත තුල ඉඳන් දකින්න. ඒ තමයි ඔබට ඉවස ගන්න බැරි තැන් එනවනේ. දරා ගන්න බැරි තැන් එනවනේ. බනින්න හිතෙන, ගහන්න හිතෙන, නිඳා කරන්න හිතෙන මේ වගේ තැන් එනවනේ. මේ දුකේ උච්චතම අවස්ථාව ගැටීමට ගිහිල්ලා. ගැටීමකට ගිහිලා කියලා දැනට මතක තියාගන්නකො. එතකොට මේ ජීවිතේ විඳින එකක් තියෙනවා. හැබැයි ඔබ දකින දුකේ පොඩි අවුලක් තියෙනවා. මොකක්ද අවුල? ඔබ දුකයි කියලා ලෝකයේ දකින්නේ මොකක්ද? මිනිස්සෙකුට කන්න නැත්තම් ඒක දුකයි නේද? එහෙම හිතන්නේ. ගෙයක් නැත්තම් අද කාලේ නම් අපි හිතමු ආර්ථිකය අඩුවක් තියෙනවනම් හරි අමාරුවෙන් නම් ජීවත් වෙන්නේ. ඕවා නේද දුක කියලා දකින්නේ? ගෙයක් නැති කෙනෙකුට ගෙයක් දුන්නම දුක ඉවරයිනේ. එහෙනම් ඒකේ නිවන දුකක් තියනවද? ඉතින් ගෙයක් දුන්නම දුක ඉවරයි. කන්න නැති කෙනෙකුට කන්න දුන්නම දුක ඉවරයිනේ. ඕක නිවන බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙන්න ඕනිද? ඔක පුංචි දරුවටත් තේරෙනවනේ. එහෙනම් බුදුවරු දේශනා කළ ඊට වඩා වෙනස් එකක් කියලා තේරෙනවද? කියන්නේ අපි නිවන්න ඕනි දුක මොකක්ද කියලා දන්නේ නැහැ. අන්න ඒක ඉස්සෙල්ලා දැනගන්නට ඕන. ඒ තමයි ඔබට සැප ගෙනත් දීපු එක දුකයි. තේරෙන්නේ නැහැ තාම. දැන් ඔබට සැප පිණිස ගෙනත් දීපුවා තියෙනවානේ. ඔබ විවාහ වුණේ සතුටෙන් ඉන්නනේ. ස්වාමියෙක් ගෙනාවේ, බිරිඳක් ගෙනාවේ සතුටෙන් ඉන්න. දරුවෝ බිහි කළේ සතුටෙන් ඉන්න. ගේ හදාගත්තේ සතුටෙන් ඉන්න. දැන් නිකන් හිතන්නකෝ ගෙයක් නැති කෙනෙක් ඉන්නවා කියලා. ගෙයක් නැති කෙනාට ගේ හදලා දෙනවා. දැන් හරි සතුටුයිනේ. හරීම සතුටෙන් ඉන්නේ මට ගෙයක් දැන් හම්බ වුණා කියලා. දැන් ඒක ඔබ සැපේ කියලා දකිනවනේ. අන්න දැන් දුක නිවිලා හරි සතුටෙන් ඉන්නේ. දැන් එයා දිගටම සතුටෙන් ඉන්නේ. දැන් හොඳට බලන්න. ඔන්න බුදුහාරෝ දේශනා කරන දුක ගැන මේ කියන්නේ. මේ හම්බෙච්ච ගේ තුල තියෙන විශේෂත්වය මොකක්ද? කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා. ඒක වෙන්නේ නැද්ද? සමහරට බිත්ති කඩාගෙන වැටෙන්න පුළුවන්. වහල ගලවගෙන යන්න පුළුවන්. දොරවල් ජනෙල් දිරන්න පුළුවන්. මේක ටිකෙන් ටික හැමදාම වෙනව නේද? උනාටුවක් ඇවිල්ලා වහල ගලවගෙන යනවා. දැන් අර සැප විඳ හිටපු කෙනාට දැන් සැපයිද?
නිකන් හිතන්න ගයක් නැති කෙනාට ගයක් ලැබුණම සැපයක් නම් දැන් ඒ ගේ හැමදාම සැපේ තියෙන්න එපා. හැබැයි තියෙන්නේ මොකද වෙන්නේ? ඒ ගේ වෙනස් වෙන්න. ඒ ගේ කවුරු හරි කඩනවා නම් බිඳිනවා නම් ඒකේ දොර ජනෙල් කඩනවා නම් ඌරනවා නම් ඒ හැම තැනකම මොකද වෙන්නේ? අන්න වේදනාව දුක් විඳින ගන්නවා. බුදුවරු දේශනා කරන්නේ මේ ලෝකයේ තියෙන දුක තමයි ජරාවටපත් වීමයි මරණයයි. මරණය කිව්වම මේ පුජ්‍යලයන් මැරෙන එක නෙමෙයි. ඒක විතරක් නෙමෙයි හැම දෙයක්ම. ගෙවල් දොරවල් වල විනාශය දක්වාම අහිමි වීම. එහෙනම් මේ ලෝකයේ වෙනස් කළ නොහැකි දුකක් තියෙනවා. ඒ දුක තමයි ජරාවටපත් වීමත් මරණයටපත් වීමත් කියන කාරණේ. භෞතික දෙයක් නම් කැඩෙනවා, බිඳෙනවා, විනාශ වෙනවා මේක. එහෙනම් මතක තියාගන්න මේක වෙනස් කරන්න බෑ ඔබට. මේක ඔබට වෙනස් කරන්න පුළුවන්ද? ජරාවටපත් වෙන එක නවත්තගෙන අල්ලගෙන ඉන්න පුළුවන්ද? හොඳට හිතන්න පුළුවන්ද බැරිද කියලා? ඒ නිසාම මිනිස්සු දුක් විඳිනවා. වේදනාව විඳිනවා. ඔන්න ඔය දුකෙන් නිදහස් වෙන්න බුදුවරු දාහම් දේශනා කරන්නේ. නිකන් හිතන්න දැන් ඔබ විවාහ වුණේ හරි සතුටෙන් ඉන්නනේ. සැනසීමෙන් ඉන්නනේ. ලෝකයේ මිනිස්සු විවාහ වෙන්නේ ඇස් දෙකෙන් දැකලා කන් දෙකෙන් අහලා. ඒ කියන්නේ ඇස් දෙකෙන් රූපය දකිනවා, කන් දෙකෙන් ගුණය අහනවා. රූපයට කැමති වෙනවා, ගුණයට කැමති වෙනවා. ඒ දෙක ඒ කැමති වෙලා ගෙදර ගෙනාව කියන්නකො ස්වාමියා හරි දිරිත හරි. දැන් ගෙනාවම හරි සතුටුයිනේ. මම වටිනා කියන කෙනෙක් ගෙනාවා. මම වටිනා කියන කෙනෙක් බැන්දා විවාහ කරගත්තා කියලා සතුටු වෙනවා. දැන් එහෙනම් සතුට පිනිස ගෙනාපු එක්කෙනා හැමදාම සතුටෙන් ඉන්නෝයි නේද? දැන් ඔබේ පෞල් ජීවිතයට හැරිලා බලන්න සතුටෙන්ද ඉන්නේ? සැනසීමෙන්ද ඉන්නේ? අර එක්කන් එද්දි තිබිච්ච ගුණය, ලෝකයා කියපු ගුණය, කන් දෙකෙන් අහපු ගුණය පවතින්නේ නැත්තම් මොකද වෙන්නේ? ඒ බිරිඳගේ ස්වාමියාගේ ඒ තිබිච්ච ගුණය වෙනස් වෙනකොට මොකද වෙන්නේ? බිරිඳගේ ගුණය වෙනස් වෙනකොට ස්වාමියා දුක් වෙන්නේ නැද්ද? ස්වාමියා වෙනස් වෙනකොට බිරිඳ දුක් වෙන්නේ නැද්ද? දැන් දුක් වෙනව නේද? එහෙනම් බුදුවරු දේශනා කළේ මේ ලෝකේ මොනතරම් ශ්‍රේෂ්ඨ දෙයක් වුණත් මොනතරම් උතුම් දෙයක් වුණත් ජරාවට මරණයටපත් වෙනවා කියන එක නෙමෙයිද? ලස්සන රූපේ ගෙනාවට පස්සේ ටිකෙන් ටික අවලස්සන වෙද්දී හැමදාම මේ විදිහට ඉන්නේ නැහනේ. ලස්සන රූපය හැමදාම එක විදිහට පවතින්නේ නැහැ. ඒ කියන්නේ විවාහ වෙලා ටික කාලයක් යනකොට කියන්නේ දැන් ආදරේ නැති වෙලා ගිහිල්ලා, ලෙන්ගතුකම නැති වෙලා ගිහිල්ලා, දැන් කැත වෙලා ගිහිල්ලානේ. ඉතින් ඔය යථාර්ථය දකින්න නැතුව ගෙනාපු නිසා නෙමෙයිද? ඒ නිසා නෙමෙයිද තුන්වෙනියෙක් හොයාගෙන යන්නේ? අනියම් සමදතා ගොඩ නැගෙන්නේ ඒ නිසා නෙමෙයිද? රූපය කියන එක ජරාවට මරණයටපත් වෙනවා කියලා දන්නේ නැතුව මිනිස්සු ඒක නිච්ච එකක් විදියට, නිත්‍ය දෙයක් විදියට, නිත්‍යයි සුඛයි ආත්මයි කියලා ගත්ත නිසා හැමදාම තියෙන්න ඕනි කියලා හිතපු නිසා ඒ ගෙනාපු එක රූපය වෙනස් වෙන්න මොකද උනේ? ඇඬුවා, වැළපුණා. ලෝකෙට කියන්නේ නැහැ. හිතින් දුක් වෙනවා. අනේ මගේ ස්වාමියා දැන් කැත වෙලානේ. අනේ මගේ බිරිඳ දැන් කැත වෙලානේ. එහෙම හිතෙන් දැන් රූපේ නිසා මොකද වෙලා තියෙන්නේ? රූපේ වෙනස් වීමවත් දරා ගන්න බැරුව දුක් විඳිනවනේ. එක පැත්තකින් ගුණය වෙනස් වීම නිසා හැමදාම දුක් විඳින්නේ නැද්ද? ආදරෙන් කතා කරලා එක දවසක් ඊළඟ දවසේ බැන්නොත් මොකද වෙන්නේ? දරා ගන්න බෑ. ඒ කියන්නේ වෙනස් වෙනවා කියන එකවත් දකින්න තරම් අපිට ඥානයක් පහළ වෙලා නැහැ නේද? බුදුවරු දේශනා කරන්නේ ඔන්න ඔය දුක නිවා ගන්න. මග කියන්නේ. ඔය දුක නිවා ගන්න. ඔය දුක නිවිය හැකි දුක. ඒක මේ භවයේ නිවෙන්නට ඕන. මේ වෙලාව තුල නිවෙන්නට ඕන. ඒ තමයි ස්වාමියෙක් වේවා බිරිඳක් වේවා වෙනස් වෙන විදිය දකින්න අපිට උගන්වන්නේ. ජරාවට මරණයටපත් වෙන විදිය දකින්න ඕන. ඒක දැක්කට පස්සේ ඒ තුල ඇතිවෙන්නා වූ දුක ඇති වෙන්නේ. දැන් හිතන්න ඔබට ලස්සන වාහනයක් තියෙනවා කියලා. වාහනේ ගත්ත දවසේ කොහොමද සතුට? පුදුම සතුටුයි නේද? කවුරු හරි ඇවිල්ලා ඌරගෙන යනවා. දැන් සතුටුද? දොරක් ගලවගෙන යනවා. දැන් සතුටුද? එතකොට අර සතුට ගෙනාපු දෙයම දුක දෙන්න පටන් ගන්න නේද? එහෙනම් මේ ලෝකේ සැපය ගෙනත් දෙන්න ගේන එක ඔබට සැපයි කියලා හිතාගෙන ඉන්න එක දුක දෙන්න පටන් ගන්න එක. තේරෙනවද? එනිසා මේ ලෝකයේ සතුට පිණිස හම්බ කරගන්න දේවල් නිකම්ම දේවල් නෙමෙයිනේ. Tamanට වටින දේවල්නේ ඔබට සතුට ගෙනත් දෙන්නේ. මේ ලෝකයේ සතුට ගෙනත් දෙන්නේ ඔබට වටින දේවල්. ඔබට නොවටිනා දෙයක් ලෝකයේ සතුට ගෙනත් දෙන්නේ නැහැ. ඔබට වටින දේ සතුට ගෙනත් දුන්නාම ඒ වටින දේ කැඩෙනකොට, විදෙනකොට, විනාශ වෙනකොට දරා ගන්න බෑ. දරා ගන්න බැරි ඒ වෙනස් වෙනවා කියන එක දකින්න අපි ප්‍රඥාවන්ත වෙලා නැහැ. ඒ තරමට ධර්මයේ වැඩිලා නැහැ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ?
ඒකට අදාළ දහම් මඟ වඩන්නට ඕනේ. ඒක තමයි දුක නිවෙන මඟ කියලා කිව්වේ. දැන් ওই දුක විඳිනවනේ gedara. වෙනස් වීම නිසා ඔබට අනුව පවතින්නේ නැති නිසා කොයි තරම් දුක් විඳිනවද? ඒ නිසා gedara ඉඳන් අපි සුද්ධ කරමු. ඔබේ නිවසේ ඉඳන්ම පටන් ගමු වැඩේ. නිවසේ ඉඳන්ම මේ වේදනාව විඳින එක නැති කරන්න. අද මම ඔබට යම් දෙයක් කියලා දෙන්න. ඒ දේ කරලා බලන්න. ඔබටගේ දැන් ඉඳන් පටන් ගන්න පුළුවන් ප්‍රතිඵලය දකින්න. ඒ තමයි මෙන්න මේ දේ කරන්නට ඕන. ඒ තමයි ඔබ ගෙදර ඉන්නකොට නිතර හිතන්නේ. මම හිතන විදිහට පවතින්නේ නැහැ කියන සත්‍ය දකින්නට ඕන. ඔන්න ඔය යථාර්ථය දැක ගන්න බැරි කමනේ තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක්ඛ සත්‍ය ගැන කතා කරද්දී යම් පිච්ඡන් නලබති තම්පි දුක්ඛං. යමක් කැමති දෙයක් නොලැබුණාම දුකක් ලැබෙනවා කියලා අපි අහලා තියෙනවා. කැමති දේ නොලැබුණාම දුකයි. යම් පිච්ඡන් යමක් කැමති වෙනවද ඒ දේ නොලැබෙනවද එතන Tamanට මහා දුකක් හට ගන්නවා. වේදනාවක් හට ගන්නවා. ඒ කාරණේ දන්න. දැන් අපි බලමු අපි සතුටු වෙන්නේ කුමක් සඳහාද දුක් වෙන්නේ කුමක් සඳහාද කියලා. එතකොට අද මම දෙන පැවරුම ඔබට gedara වැඩුවොත් මේ මග වැඩුවොත් ඔබට සතුටින් ඉන්න එක අද ඉඳන් පටන් ගන්න පුළුවන්. ඒ තමයි ඔබ gedara කැමති දේ වෙනවා නම් ඔබ කැමති විදිහක් තියෙනවනේ. ස්වාමියා හිතනවා gedara පවතින්න ඕනි කොයි විදිහටද කියලා තියෙනවනේ. මගේ බිරිඳ ඉන්න ඕනි මේ විදිහට, දරුවෝ ඉන්න ඕනි මේ විදිහට. බිරිඳ හිතනවා මගේ ස්වාමියා ඉන්න ඕනි මේ විදිහට, දරුවෝ ඉන්න ඕනි මේ විදිහට කියලා හිතනවනේ. එහෙම චිත්තයක් තියෙනවනේ. දැන් හිතන්න ස්වාමියෙක් නම් ඔබ හිතන විදිහට gedara පවතිනකොට ඔබට හරි සතුටුයි නේද? දැන් මම කියන විදිහට බිරිඳක් ඉන්නවා, මම කියන විදිහට දරුවෝත් ඉන්නවා, ඔබ හරි සතුටුයි එතකොට. එහෙනම් ඔබ සතුටු වෙලා තියෙන්නේ ඔබට සැපයක් ගෙනත් දීලා තියෙන්නේ ඔබ කැමති දේ වුණ නිසා නේද? එතකොට ඔබ සතුටු වෙද්දි බිරිඳ දුකින් නිමීද ඉන්නේ? ඇයි? ඔබ හිතන විදිහම නෙමෙයිනේ බිරිඳත් හිතන්නේ. එතකොට බිරිඳ හිතපු විදිහට පවතුනේ නැත්තම් බිරිඳට දුකයි. බිරිඳ හිතන විදිහට gedara පැවතුනොත් හැමදේනම බිරිඳට සතුටුයි, ස්වාමියාට දුකයි, දරුවන්ට දුකයි. එහෙනම් මේ කැමති දේ ඔබ කැමති දේ gedara වෙනවා නම් ඔබට පුදුම සතුටුයි. අකමැති දේ වෙනවා නම් දුකයි. කැමති දේ වෙනකොට ඇලෙනවා, අකමැති දේ වෙනකොට ගැටෙනවා. කැමති දේ වෙනකොට ඇලෙනවා, අකමැති දේ වෙනකොට ගැටෙනවා. ගැටෙන එක උච්චතම අවස්ථාවට ගියම ගහ ගන්න තත්ත්වෙටම යනවා. වෛර කර ගන්න තත්ත්වෙටම යනවා. එහෙනම් gedara ඔබට තරහ යනවා නම් වෙන මොකක් නිසාවත් නෙමෙයි තරහ යන්නේ. ඒ තරහ යන එකම හේතුව අකමැති දේවල් වෙච්ච එක. වෙන මොකොත් නෙමෙයි ඔබ අකමැති දේවල් වෙන එක. කැමති දේවල් වෙනකොට ඔබට තරහ යන්නේ නැහැ, හරි ආදරයක් ඇති වෙනවා. අකමැති දේවල් කරනකොට ඔන්න තරහ යන්න ගන්නවා. එතකොට ඔබට හිතන්න තියෙන්නේ මෙන්න මේකයි. इनका देख मैसेज का माइक का ऑफ करना ඔබ පවතිනවාද ඔබ හිතන විදියට? නිකන් දැන් දකින්න. ඔබ පවතින්නේ ඔබ හිතන විදියටද? ඔබ කැමති වුණාද කළු කෙස් ගස් ටික ඉදෙන එකට? කැමති නෑනේ. නොවි තියනවද? වෙනවා. එහෙනම් ඔබ කැමති දේවත් ඔබට වෙනවද? ඔබ වයසට යනවට කැමතිද? අවංකව මම නම් කැමති නෑ. මොකද වයසට යනවා කියන එක අපි හැමෝම කැමති නැති දෙයක්. නොවි තියනවද? වෙනවා. ලස්සන රූපයේ රැලි වැටෙනවට ඔබ කැමතිද? කැමති නෑ. අකමැති දේ වෙනවා. එහෙනම් ඔබේ ජීවිතේවත් කැමති දෙයක් වෙනවද ඔබට? නිකන් හිතන්න ඔබේ ජීවිතේ කැමති දෙයක් වෙනවද? ලෙඩ නොවි ඉන්න කැමති නේද? හැම්බිරිස්සාවක් හැදෙන්න නැතුව ඉන්න කැමති නේද? උණක් හැදෙන්න නැතුව ඉන්න කැමති නේද? හැදෙන්නේ නැද්ද? හැදෙනවා. අකමැති දේම නෙමෙයිද වෙන්නේ? මෙතන ඉන්න ඔබ කවුරුවත් මැරෙන්න කැමතිද? සමහර අය නම් කිය මේ දුක වැඩි හින්දා මැරිලා හරි යනවා නම් හොඳයි කියලා. ඒ කියන්නේ පීඩාවේ දුකේ උච්චතම අවස්ථාවට ඇවිල්ලා ඒක විසඳගත්තේ නැත්නම් ආයි සංසාරයේ දුකට වැටුනොත් ගොඩ එන්න බෑ. ඒක පුදුම මිත්‍යා දෘෂ්ටියක්. ඒ නිසා එතනින් ගලව ගන්න ඕන. ඒ නිසා ඔබටවත් ඔබේ ජීවිතේ කන්ට්‍රෝල් නැහැනේ. ඔබට ඔබේ ජීවිතේ කන්ට්‍රෝල් නැතුව ඔබේ ජීවිතේ ඔබ හිතන විදිහට වෙන්නේ නැතුව ඔබ කොහොමද බිරිඳගේ ජීවිතේ ඔබ හිතන විදිහට වෙයි කියලා හිතන්නේ? ඒක මෝඩකමක් නෙමෙයි. ඔබ කොහොමද හිතන්නේ දරුවෝ මම කියන විදිහට ඉන්නේ කියලා? දෙයියනේ ඔබත් වෙනස් වෙලානේ. ඔබේ රූපය වෙනස් වෙනවා. ඔබේ හැඟීම් වෙනස් වෙනවා. සිතුවිලි වෙනස් වෙන්නේ නැද්ද?
පෘතුජන මිනිස්සුන්ට චරිත දෙකක් තියෙනවා. මේ චරිත දෙකෙන් අප්‍රකට චරිතයට හිත යොමු කරන්න. ප්‍රකට චරිතය හරි සුද්ධයි. ලෝකෙට පේන චරිතය හරි සුද්ධයි. ඇතුළත තියෙනවා කුණු වෙන එකක්. අපි හැමෝගෙම හිතවල කුණු වෙන හිතක් තියෙනවා. අධික රාගේන, අධික ද්වේෂේන, අධික මෝහේන සමහර වෙලාවට පාලනය කරගන්න බැරි තත්ත්වෙටම කෙලෙස් ඇවිල්ලා දූෂණය වෙන හිත නෙමෙයිද තියෙන්නේ. නිකන් හිතන්න එහෙම වෙනස් වෙනවා නම් ඔබේ හිත බිරිඳ, ස්වාමියා, දරුවා වෙනස් වෙන්න බැරිද? දෙයියනේ වෙනස් වෙන්න පුළුවන්නේ. වෙනස් වෙන්න පුළුවන්නේ දෙයියනේ තමනුත් වෙනස් වෙනවා. එහෙනම් තමන් වෙනස් වෙවි තව කෙනෙක් වෙනස් නොවෙන්න කියලා ඉල්ලන එකම මෝඩකම නෙමෙයිද? තමන් වෙනස් වෙන බව දකින්න ඉස්සල්ලා. තමන්ගේ හිත වෙනස් වෙන බව දකින්න. රූපය වෙනස් වෙන බව දකින්න. ඔබ හිතන විදිහට ඔබේ හිතවත් පවතින්නේ නැති විදිහ දකින්න. එතකොට බිරිඳ ටිකක් හිතුවක්කාර වුණාම, ස්වාමියා හිතුවක්කාර වුණාම, දරුවෝ ටික හිතුවක්කාර වෙනකොට පෙලෙන්නේ නැහැ. පීඩාවටපත් වෙන්නේ නැහැ. ඒක වෙන්න තියෙන ස්වභාවය කියලා දකිනවා. හදාගන්න බලුවන් තැන අවවාද කළා හදාගන්න. හැබැයි තමන් පිච්චෙන්නේ නැතුව. හැබැයි ලෝකයා කරන්නේ පෙළෙන එක නෙමෙයි. මේ ලෝකේ මතක තියාගන්න අපි කැමති දේවල් වෙන්නේ නැති සත්‍යය. අන්න ඒක ඒ මූල ධර්මය හොඳට වඩන්න ඉස්සෙල්ලා. හොඳට සිහි කරන්න මම කැමති දේවල් මේ ලෝකේ සිද්ධ වෙන්නේ නැහැ. මම හිතන දේවල් මම පතන දේවල් මේ ලෝකේ සිද්ධ වෙන්නේ නැහැ කියන එක හොඳට දකින්න. කැමති දේවල් වෙන්නේ නැහැ. අකමැති දේවල් තමයි වැඩිපුර වෙන්නේ. වැඩිපුර නෙමෙයි ඔක්කොම ගත්තත් අකමැති දේවල් වෙන්නේ. කවුද ගෙයක් හදන්නේ ඒක නැති වෙන්නේ? කවුද වාහනයක් ගන්න කැඩෙන්න බිඳෙන්නේ? කවුරුවත් එහෙම ගන්නෙ නෑනේ. නමුත් ගත්ත දවස් ඉඳන් ඒකනේ වෙන්නේ. ජරාවටපත් වීම ඒකාන්තයෙන්ම සිද්ධ වෙනවා. එහෙනම් අකමැති දේම ජීවිතේ සිද්ධ වෙනව නේද? ඒ අකමැති දේ ජීවිතේ සිද්ධ වෙන්න මොකක්ද වෙන්නේ? මහා දුකක් එනව නේද? ඔන්න ඔය දුක නැති කරගන්න බුදුහාමුදුරුවෝ මඟ කියනවා. ඒ තමයි අකමැති දේවල් ලොව වෙන බව සිහි කරන්න කිව්වා. අද ඔබ විඳින හැම දෙයකටම හේතුව ඕක. නිකන් සමාජයට යන්න, පාරතොටට යන්න. ඒ පාරතොටේ ඉන්න මිනිස්සු ඔබ කැමති විදියට හිටියොත් හරි සතුටුයි නේද? වර්තමානයේ ගන්නකො පොලිමක් හරි. දැන් සාමාන්‍යයෙන් පොලිමේ ඔබ කැමති විදියට කට්ටිය හරියට ඉන්නවා නම් හරි සතුටුයි. හැබැයි අන්තිමට ආපු කෙනෙක් ටිකක් ඉස්සරහට ඇවිල්ලා ඉස්සරහට ආවොත් කැමති නෑ. හේතුව අකමැති දේ වුණාම දරා ගන්න බෑ. එතකොට මේ පීඩාව තමයි නිදහස් කරන්නේ. ඒක සාමාන්‍ය සමාජය තුළ හරි සාධාරණයි. නමුත් Tamanට වෙච්ච හානිය, Taman ඒ වෙලාවේ වපුරාගත්ත වෛරය, ඒ නිසා මේක හොඳට දකින්න ඕනේ. හැබැයි එතන ධර්මීය දන්න කෙනෙක් නම් හිටියේ එයා මොකද කරන්නේ? ඒ ඉස්සරහට ගිය කෙනා ගාවට ගිහිල්ලා කියන ඔබ වැරද්දක් කළේ. ඔබ යන්න හිටපු තැනට. ඔබ වැරද්දක් කළේ කියලා නිවැරදි කළේ එයාව එතනින් අයින් කරනවා. හැබැයි අපි කරන්නේ ඒකද? අපිට එන පීඩාව මත ගහනවා, බයිනවා, සතර අපායට යන්න හේතුවක් සකස් කරන්නේ නැද්ද? බලන්න ධර්මයේ නොදැනීමේ හානිය. ගෙදර ඇවිල්ලා පසුතැවෙන්නේ නැද්ද? මම නිසා අරයා විනාශ වුණා. හදිස්සියෙන් අතින් මැරුණොත් කෙනෙක් මැරුණා. දැන් ජීවිත කාලය දක්වා සතුටින් ඉන්න පුළුවන් දෙයක්. ඒ මැරිච්ච හැම වෙලාවක් තුළම මතක් වෙන්නේ නැද්ද? මැරුණ කෙනාගෙන හැම වෙලාවක් තුළම මතක් වෙන්නේ නැද්ද? අනේ දෙයියනේ මගේ අතින් එක්කෙනෙක් මැරුණා. තරහ තියෙනකන් සතුටින් ඉඳී. තරහ නැති වෙනවනේ, අඩු වෙනවනේ. එදා ඉඳන් දුක් විඳින්න ගන්නේ නැද්ද? මොන අවාසනාවක්ද කියන්නකෝ. ධර්මයේ දන්නේ නැති වුණාම වෙන හානිය. ධර්මයේ දන්න කෙනා අසාධාරණයට විරුද්ධ නොවෙනවා කියන එක නෙමෙයි. විරුද්ධ වෙනවා හැබැයි Taman පෙලා ගන්න නැතුව. Tamanට හානියක් නොකරගෙන. Taman අකමැති දෙයක් ලෝකේ වෙලා තියෙනවා නම් ඒක මුළු සමාජයටම හානි කරන. එයා මොකද කරන්නේ? ඒකට විරුද්ධ වෙනවා. හැබැයි විරුද්ධ වෙන්නේ Tamanව පීඩාවට පත් කරගන්න නැතුව. අද ලෝකයා කරන්නේ Tamanව පීඩාවට පත් කරගන්නවා. Tamanව වෛරයට දාගන්නවා. Taman පිච්චි ගෙදර ඉන්නවා. ඕක මොනතරම්නම් වේදනාවක්ද? ඒ නිසා ඔය දුකෙන් නිදහස් වුණේ නැත්තම් පින්නතුනි ඔබට මේ ජීවිතේ දරා ගන්න බැරි වෙනවා. එහෙම අය තමයි කියන්නේ මේක මහා ගිනි ගොඩක් නේ. මේ ගිනි ගොඩෙන් කවදද නිදහස් වෙන්නේ? පිච්චි ඉන්නවා නේ කියලා ඔබම ඒකටත් දුක් වෙවි ඉන්නවා මිසක් ගැලවෙන්න හදන්නේ නැහැ.
දෙයනේ මේ ගැලවෙන මගක් තියෙද්දි ගැලවෙන පාරක් තියෙද්දි ඇයි අහිමි කරගන්නේ? මේක අහිමි කරගන්න එපා. මේ කාරණා හැම එකක්ම ඉස්සරහදී ඔබ දිගටම සම්බන්ධ වුණොත් ඒ හැම එකක්ම වෙන වෙනම අපි කතා කරනවා. කොහොමද කැමැත්ත තරහ ඇති වෙන්නේ? කොහොමද කැමැත්ත ඇති වෙන්නේ? කැමැත්ත ඇති වෙන එකේ දුක හටගත්තම නැති කරන්නේ කොහොමද? තරහ යන එක කොහොමද සහ මුලින්ම නැති කරන්නේ? අපි ඒවා ඔබට සුවදායක වෙන විදියට සුඛ ප්‍රතිපදාවක් වෙන විදියට ඔක්කොම හදලා දෙනවා. ඒ සියල්ල එකින් එක ගොඩනගලා දෙනවා. වෙනස්ම පුජ්‍යලයක් බවට නිර්මාණය කරන්න පුළුවන් මේ ධහම තුලින් ඕනම එකක් ලෝකේ දරාගෙන ඉන්න පුළුවන් කෙනෙක් බවට නිර්මාණය කරන්න පුළුවන්. ඒකේ පුංචි කාරණයක් විතරයි අද කතා කළේ ඔබේ පෞල් සංස්ථාව පිළිබඳ. ඔබේ ගෙදර පිළිබඳව. එතන මෙහෙම හිතන්න අද ඉඳන් මම හිතන විදිහට පවතින්නේ නැහැ. මම හිතන එක වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අහිමි වෙන එක ස්වභාවය කියලා දකින්න. හැම දෙයක්ම හැම විදිහටම පවතින්නේ අනිත්‍ය වෙලා යනවා. මේ මූල ධර්ම දෙක ටිකක් ප්‍රගුණ කරන්න gedara ටිකක් හරි. නැති වෙලා යන එක, අනිත්‍ය වෙලා යන එක, විනාශ වෙලා යන එක, ඒ වගේම කැමැති පරිදි පවතින්නේ නැති යථාර්ථය ටිකෙන් ටික දකින්න. ටික ටික මෙනෙහි කරන්න. මොකද ඒක ටික ටික මෙනෙහි කරගෙන යද්දී ඔබේ දුක, ඔබේ වේදනාව, පෙළෙන ගතිය ටිකෙන් ටික අඩු වෙනවා. ඒක අඩු වෙනකොට ඔබේ පීඩාව ආතතිය කියලා කියන්නේ මිනිස්සු ආතතියෙන් පෙළෙනව නේද? ඒ ආතතිය නැත්තටම නැති කරලා දාන්න. බෞද්ධයා කියන්නේ ආතතියෙන් ඉන්න කෙනෙක් නෙමෙයි. හරි සතුටෙන් ඉන්න ප්‍රශ්න 1000ක් මැද වුණත් ඒ ප්‍රශ්න වලට පිළියම් හොයා සතුටෙන් ඉන්න. ඔබට හිතේ ප්‍රශ්න මැද කොහොමද සතුටෙන් ඉන්නේ කියලා. හැබැයි ඔබ හිතාගෙන ඉන්න විදිහට නම් ඉන්න බෑ. ඒ තමයි එයා ප්‍රශ්නෙට පිළිතුරු හොයන්නේ පිච්චෙන්නේ නැතුව. අපි ප්‍රශ්නෙට පිළිතුරු හොයන්නේ පිච්චෙමින් ඇතුළේ. වේදනාව විඳිමින්, දුක් වෙමින් පිළිතුරු හොයන්නේ. හැබැයි ධර්මයේ දන්න කෙනා තරහ ගන්නවත් නැතුව, වේදනාවක් විඳින්නවත් නැතුව, පිළීමක් තියාගන්නවත් නැතුව ඒ ප්‍රශ්නෙට උත්තර හොයනවා. ඒක ආර්ථිකය වෙන්න පුළුවන්. ඔබේ ගෙදර ගැටලුවක් වෙන්න පුළුවන්, දරුවන්ගේ ගැටලුවක් වෙන්න පුළුවන්. හැබැයි ඒව හොයනවා. නිවැරදිව ඒකට උත්තරේ හොයනවා පෙලෙන්නේ නැතුව. අද ප්‍රශ්නේ තියෙන්නේ පෙලෙන එක. වේදනාව විඳින එක. මෙතන ඉන්න ඔබ තනියෙන් ඔබෙන් අහලා බලන්න මම කොයිතරම් දුක් විඳිනවද? දවසෙන් කොයි කී වෙලාවක්ද සතුටින් ඉඳලා තියෙන්නේ? සතුට කියලා ලස්සන රූපයක් බලාගෙන ඉඳි ටිකක් සතුටුයි ඒක නැති වෙච්ච ගමන් දුකයි. ඒ වගේම ලස්සන ශබ්දයක් අහගෙන ඉද්දී හරි සතුටුයි ඒක නැති වෙච්ච ගමන් දුකයි. ඔක නෙමෙයිද වෙන්නේ? ඇස, කන, නාසය, දිව, ශරීරය කියන පංච ඉන්ද්‍රියන් තුලින් ඒ මොහොත තුල ලබන වින්දනයක් විතරක් නෙමෙයිද තියෙන්නේ? ඇත්තට මේකත් වින්දනයක්ද? අර පෙලීමෙන් නිදහස් වීමක් කියලා ඒකවත් තේරෙන්නේ නැහැ අපිට. ඇසින් ලස්සන රූප බලන්න අපේක්ෂාවෙන් ඉඳලා ලස්සන රූපයක් හම්බෙච්ච ගමන් හරි සතුටුයි. එහෙනම් අර පෙලීමෙන් නිදහස් වෙලා හරියට මම මෙහෙම කියන්නම්කෝ. ඔබේ වටිනම වස්තුව දරුවනේ. ඔබේ දරුවෙක් පැහැරගෙන යනවා. ඔබේ දරුවා පැහැරගෙන ගියාම දැන් හරි දුකයි. සතියක් විතර යනකොට කොයිතරම් දුකද කියලා තේරෙනවනේ. අයි දරුවෙක් නැති වෙන්නේ. දරා ගන්න බෑ. දැන් මේ දරුවා හම්බ වෙනවා. සතියකට පස්සේ ගෙනත් දෙනවා. දැන් හරි සතුටුයිනේ. ඒ සතුට කියන්නේ සැපේ දෙතන්දි හම්බුනේ නෑ. දුකෙන් නිදහස් වීම. ඒ දුකෙන් යම් මොහොතකට නිදහස් වුණා. අන්නේ නිදහස් වීමේ නැත්තම් දුක කියන එක යම් මොහොතකට අවසන් වුණා. අන්නේ අවසන් වීමේ සතුට එතන තියෙන්නේ. හැබැයි එතනින් මාපහු දුකක් පටන් ගන්නවා කියලා අපිට තේරෙන්නේ නෑ. හැම වෙලාවෙම අපි යම් පීඩාවක ඉන්නවනම් පීඩාවෙන් ටිකක් නිදහස් වෙනකොට සතුටක් කියලා ගන්න. ඒ කියන්නේ දුකෙන් ඉන්නකොට මිනිස්සු අපේ ටිකක් ඒ දුක අමතක කරන්න එක්ක සින්දු අහනවා, එක්ක ටෙලිනාට්‍ය බලනවා, එක්ක චිත්‍රපටි බලනවා. මේවයින් මොකද්ද කරන්න හදනවද? දුක යටපත් කරන්න හදනව නේද? ලෝකෙ මිනිස්සු බොන්නේ ඇයි? අර Tamanට දැනෙන දුක ටිකක් අමතක කරන්න නේද? ලෝකයට ඒක සාධාරණ වෙන්න පුළුවන්. හැබැයි ඒ තුලින් දුක නිවන්න පුළුවන්ද? తాවකාලිකව හිර කළා නේද තියෙන්නේ? ආපහු ඒක පුරපුරා නගින්නේ නැද්ද උඩට? එහෙනම් දකින්න ඕනි මොකක්ද? අපි මේ දුක නැති කරන්න හදනවා නෙමෙයි දුක හිර කරන්න හදනවා. දුක හිර කළා බෑ. ඒ කියන්නේ gedara සමහර වෙලාවට ස්වාමියා බිරිඳ කියන්නේ මම මේ හොඳට ඉවසගෙන ඉන්නේ කියලා. හොඳට ඉවසගෙන ඉන්නේ. කවදා හරි මගේ රතු කට්ට පණි. එහෙම ඔබ ඕන තරම් කියලා ඇතිනේ. එහෙනම් ඔබ මේ කෙලෙස් හිර කරන්නේද ඉන්නේ? තරහව හිර කරන්නේද ඉන්නේ? බුදුවරු ලෝකෙට දහම් දේශනා කරන්න ඉවසන්න නෙමෙයි. හිර කරන්න නෙමෙයි. හිර කරන්න දෙයක් නැති කරන්නයි.
ඉවසන්න දෙයක් නැති කරන්නයි. තරහක් නැත්තම් ඉවසන්න දෙයක් තියෙනවනේ. අන්නේ තරහ නැති කළාට පස්සේ ඉවසන්න දෙයක් නැහැ. එයාට තද කරගෙන ඉන්න දෙයක් නැහැ. ඒතර ආතතිය හැදෙනවද? අද ඔබේ ගෙදර ස්වාමියාට බිරිඳට ආතතිය තියෙනවා නම් තියෙන්නේ මොකක් නිසාද? හැඟීම් හිර කරලා තියෙන්නේ. තරහව හිර කරන් ඉන්නේ. මේවා හිර කරන් ඉන්න මොකද වෙන්නේ? වැඩි කායික රෝගත් හැදෙනවා. ඒ වගේම මානසික පීඩාව වැඩි වෙලා උම්මත්තක වෙනවා. සෙල්ලම් නෑ මේවා. සෙල්ලමක් නෙමෙයි. මේ වටින මනුස්ස ජීවිතයක් ලබා ගත්තේ පිස්සෙක් වෙන්නද? මේ වටින මනුස්ස ජීවිතයක් ලබා ගත්තේ මේ විභාගات කියලා දාන්න. මේ වටින මනුස්ස ජීවිතයක් ලබා ගත්තේ අඬ ඉන්නද? තව කෙනෙක් වෙනුවෙන් නැහි ඉන්නද? දෙයනේ ඒකට පාවිච්චි කරන්නද මේ තරම් මස්ලේ කයක් ඉල්ලගත්තේ? මේ විඥානීය මස්ලේ කයක් නැතුව සසර කොයිතරම් සැරිසරුවද? මනුස්ස ජීවිතයකට ඒ ගන්න බැරුව තිරිසන් ලෝකවල, പ്രേත ලෝකවල කෝටි ප්‍රකෝටි ගණනින් දුක් විඳද? හැබැයි යම් පිනකින් අපි ආව මේ මස්ලේ කයක් හොයාගෙන. හැබැයි මේ මස්ලේ කයත් අරගෙන මේ මස්ලේ කය තව කෙනෙක් වෙනුවෙන් නම් යොදවන්නේ. තව කෙනෙකුගේ ජීවිතයේ සුභ සිද්ධිය සඳහා පමණක්ම නම් තමන්ගේ සුභ සිද්ධියක් ඒ තුලින් සකසා ගන්නේ නැත්නම් මොන තරම් අවාසනාවක්ද? ඔබට සසර ගැන දේශනාව කළාට පස්සේ අපි මේ සසර ගැන දේශනාව පස්සේ කරන්න තියාගමුකෝ. සසර ගැන දේශනාව කළාට පස්සේ මේ ඔක්කොටම උත්තර හම්බ වෙනවා. දැන් කතා කළේ මේ මනුස්ස ලෝකයේ තුල අපිට නිවන්න දෙයක් තියෙනවා කියලා පෙන්නන. මතක තියාගන්න මේ මනුස්ස ලෝකේ නිවන්න දැන් දුකක් තියෙනවා කියලා පේනවනේ. ඔබ විඳින හැම එකක්ම දුක. ඒ තේරෙන්නේ නැහැ. එහෙම කිව්වට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුක්ඛෝ පතිට්ඨිතෝ ලෝකෝ. මේ ලෝකයේ දුක මත පිහිටලා තියෙන්නේ. පිළිගන්නවද? පිළිගන්නේ නැහැ ඔබ තාම. ඇයි ඔබට සතුට ගෙනත් දෙන දේවල් තියෙනවා. මොනවද? රස කෑම සතුට ගෙනත් දෙනවා. මිහිරි ශබ්දයේ සතුට ගෙනත් දෙනවා. ලස්සන රූපයේ සතුට ගෙනත් දෙනවා. කායික ස්පර්ශයේ සතුට ගෙනත් දෙනවා. හොඳ සුවඳ සතුට ගෙනත් දෙනවා. හැබැයි ඒ ගෙනත් දෙන ඔක්කොම මොකද වෙන්නේ අපා? ජරාවට මරණයටපත් වෙනක ඔබට වළක්වන්න පුළුවන්ද? ඔබට ප්‍රිය උපද්දවපු ඔබේ බිරිඳ, ඔබේ ස්වාමියා, ඔබේ දරුවෝ ජරාවට මරණයටපත් වෙන්නේ නැද්ද? ඒ රූපය වෙනස් වෙන්නේ නැද්ද? ඒ අය මැරෙන්නේ නැද්ද? වෙනවනේ. භෞතික දේවලුත් ඒව වෙනවනේ. එහෙනම් කෝ සැපයක් කියලා දෙයක්? මොනවද සැපයක් කියලා අපි මේ විඳින්නේ? ඕක දැනගන්නයි ඕනි. ඒකෙන් අදහස් කරන්නේ ඔක්කොම දමල ගහලා පැත්තකට වෙලා ඉන්න කියන එක. දැන් ඔතනින් වැරදි දෙයක් අල්ලගන්න. අපි ඒක මේ විනාඩියෙන් පස්සේ කතා කරමු. මම හිතන්නේ විනාඩියකින් කට් වෙනවා. මෙතන විනාඩියක් වැටිලා තියෙනවා. නැත්තම් ආපහු ඒකෙදි අපි කතා කර පැහැදිලි කරලා දෙන්නම්. මේ මිනිස්සු වැරදියට අල්ල ගන්නවා මේ අතහැරීම කියන කාරණා. ඒකත් හොඳට තේරුම් කරගෙන තමයි ඉස්සරහට යන්න ඕනේ. ඔය අතර ගැටලු තියෙනවා නම් ටිකක් මතක් කරලා තියාගන්න. එකකින් එක අහන්නත් පුළුවන්. එතකොට මේ කතා කරපු දේවල් වල මේ විනාඩියෙන් පස්සේ අපි උත්තර ටික සාකච්ඡා කරමු. මම දැන් Zoom එක කට් වෙනවා විනාඩියක. හරි. එහෙනම් ආපහු අවධානය දෙන්න.
දැන් මේ කාරණා ඇහෙනකොට ඔබට මෙහෙම දෙයක් හිතෙනව නේද? මේ හිතෙන එක හොඳට මානසිකාරය කරන්න. ඒ තමයි ඒ කියන්නේ දේවල් දොරවල් හොඳ නැද්ද? වාහන ගන්න එක හොඳ නැද්ද? සැප විඳින්න එපා කියලාද මේ කියන්නේ? එහෙම නැත්නම් මනුස්ස ලෝකේ රහට කන්න එපා කියලාද මේ කියන්නේ? ලස්සනට අඳින්න එපා කියලාද මේ කියන්නේ? එහෙම එකක් එනව නේද? මේ ඔක්කොම විතර වැඩක් නෑ මේ වැඩක් නෑ කොහොම මේ අදහසක් නෙන්නේ. අන්න එතන තමයි ධර්මයේ වැරදියටම අල්ලගන්න තැන. බුදුදහමේ ලෞකික ජීවිතය ගත කරන මිනිස්සුන්ට විඳින්න තහනමක් තියනවද? විඳින්න තහනමක් නෑ. පංචශීලයේ කියන සීමාවට වෙනකම් ඔබ කැමති විදියට ජීවිතේ විඳින්න. පංචශීලයේ කියන සීමාවට වෙනකම් ඔබ කැමති විදියට ජීවිතේ විඳින්න ඒක ගැටලුවක් නෑ. මොකද ඒක නිදහස තියෙන. හැබැයි පංචශීලයේ කියන සීමාව තියාගන්න. ඒක ඉක්මවා යනවා නම් මතක තියාගන්නේ ඔබ යන්නේ කොහෙටද? කෙලින්ම සතර අපායට. ඒ නිසා නිතරම උත්සාහයක් දරා ගන්න තියාගන්න පංචශීලයේ කියන සීමාව ඉඳගෙන අසකන නාසය දිව ශරීරයේ පිනවන්න. මොකද ඒක ලෞකික ජීවිතයේ අයිතියක්නේ. මොකද ජීවිතේ විඳ කෙනාට තමයි ධර්මය අල්ලන්නත් ලේසි. හැබැයි මේවා ඇහෙනකොට මිනිස්සුන්ට හිතනවා මේ ගෙවල් හොඳ නැහැ කියලාද කියන්නේ මේවා කැඩෙනවා බිඳෙනවා ඒ නිසා ගහක් වල ඉන්න ඕනි කියලාද? කන්න හොඳ නැහැ ලුණුයි බතුයි කාලා ඉන්න ඕනි. එහෙමද හිතෙන්නේ? එහෙම හිතනවා ලොකු අවුලක්. හොඳේ? මොකද අවශ්‍යතාවයට ඕනි. ගෙයක් හදන්නේ ඇයි? දැන් මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මිනිස්සු ගෙයක් හදන්නේ ඇයි කියලා දන්නේ නැහැ ගොඩක් අය. ඒකට හේතුවක් තියෙනවා. ප්‍රමාණය ඉක්මවා ගෙවල් හදන්නේ ඇයි? ගෙයක් අවශ්‍ය කරන්නේ මේ කය පරිස්සම් කරගන්න. කය රැකගෙන තියාගන්න, කය ආරක්ෂා කරගන්න, ජීවිතේ පවත්වා ගන්න කෙටියම කිව්වොත් ජීවත් වෙන්න. එහෙනම් ගෙයක් ඕනි මොකක් සඳහාද? ජීවත් වෙන්න. මම ඔබෙන් අහනවා ඇත්තටම ගේ හදන්නේ ජීවත් වෙන්නද? නිකන් හිතලා බලන්න. අල්ලපු ගෙදර තට්ටු දෙකට හැදුවොත් ඔබට තට්ටු තුනට හදන්න ඕනේ නැද්ද? අහවල් නැන්ද හරි මාමා හරි අහවල් ඥාතියා මෙන්න මෙහෙම ගේ හදලා තිනවා. උන් ඒ කට්ටියට අපි කොහොමද පරාද වෙන්නේ? අපි හදන්න ඕනේ ඊට වඩා ලොකු එකක්. රට වටේ තියෙන බැංකු වලට ණය වෙලා හදනවා කියන්නකො තට්ටු 4ක ගෙයක්. දැන් ගෙදර හදාගෙන මොකද කරන්නේ විදිනවද කි? එක වේලක් දවසට කාගෙන ණය ගෙවාගෙන ඉන්නේ නැද්ද? ඒ සැපේද විඳින්නේ? එහෙනම් අරතරන් සීමාව ඉක්මවා හැදුවේ. ඒ තමයි ගෙදරට ඇවිල්ලා කවුරු හරි කිව්වොත් ෂා ලස්සන ගේනේ ෂා මරු ගේනේ කියලා අර වචනේ අහගන්නනේ. නිකන් හිතන්න වචනයක් අහගන්න වියදම් කරලා තියෙන වියදම් කිරින්න. වචනේ අහගන්න. ඒ වචනේ අහගෙන බඩ පිරෙනවද? බුදුහාමුදුරුවෝ දේශනා කරන ධර්මය හරියට වඩන කෙනා අවශ්‍යතාවයට ජීවිතේ පවත්වාගෙන යනවා. ගේ හදා ගන්නව අවශ්‍යතාවයට, වාහනයක් ගන්නව අවශ්‍යතාවයට. ඒවා තියෙන්න ඕනි ඔබේ ජීවිතේ. මොකද ඒක ඔබේ අවශ්‍යතාවයනේ. තේරෙනවද මං කියන එක? ඔබේ අවශ්‍යතාවය. අවශ්‍යතාවයට සියල්ල තියාගන්න. වාහන තියාගන්න, ගෙයක් හදාගන්න, ඉඩ කඩමක් තියාගන්න, ඒවා මුකුත් කරන්න එපා. ඒක එහෙම තිබිච්චා. මේ ඒවත් හරින්න කියලාද මේ කියන්නේ? සමහර අයට හිතන්නේ මේ දහම් වර්ග වඩනකොට ඔක්කොම අතහැරලා කන්න බොන්නත් නැහැ. ඔය නිකන් මේ ඉන්න ඕනි අල්පේච්ඡකම කියලා අල්ලගෙන තියෙන එතනනේ. බුදවරු අතහැරීම කියලා කියන්නේ ඒකද? නිසා මෙන්න මේක අල්ලගන්න අතහැරීම කියන එක ඕනිමයි මේක දැනගන්න. දැන් ඔබට කියනවා සියල්ල අතහරින්න. දැන් දාන වලට ආවත් බණ වලට ගියත් කියනවා ස්වාමීන් වහන්සේලා සියල්ල අතහරින්න ඇලෙන්න එපා. ඔය මොකද්ද ඔය අතහැරීම කියලා කියන්නේ? ඕක හොඳට මානසිකාරය කරන්න. ඕක කියන්නේ නොයලී භුක්ති විඳීම. ඔබේ රුපියලක්වත් දෙන්න එපා කාටවත්. දැන් හරි සතුටුයි නේද? රුපියලක්වත් දෙන්න එපා. ඒව එහෙම තියාගන්න. තියාගෙන මොකද්ද කරන්න ඕනි? නොයලී භුක්ති විඳින්න. කොහොමද නොයලී භුක්ති විඳින්නේ? ගේ හදා ගන්නව මොකක් සඳහාද? ජීවත් වීම සඳහා. වාහනයක් ගන්නවා ජීවත් වීම සඳහා. සල්ලි මිල මුදල් තියා ගන්නවා අවශ්‍යතාවය මරණකම් ජීවත් වෙන්න. සමහර අයගේ අතහැරීම මොන වගේද කියලා දන්නවද? ඒ තමයි මේ සුද්ධ කිරීම මේ මුල් ටිකේම කරන්න ඕනේ ටික. මුල් ටිකේම කරගන්න ඕනි. එතකොට තමයි මේක ඉස්සරහට යද්දී හරි අවබෝධයෙන් අල්ලගන්න. ඔබේ වයසක අම්මලා තාත්තලා සමහර වෙලාවට ආච්චිලා සීයලා ඔබේ પરම්පරා ගානකට එහා ඔබේ අම්මගේ තාත්තගෙන් හරි නිකන් අහලා බලන්න. දරුවට ඉඩකඩම් ටික ලියලා දීලා කියනව නේද මම ඔක්කොම අතහැරලා ඉන්නේ කියලා. මම ඔක්කොම අතහැරලා ඉන්නේ මං හරි සතුටින් ඉන්නේ මට දැන් වගකීමක් නෑ ඔක්කොම. එහෙම දීපු ඉඩමක පර්චේස් එකක් හරි විකුණලා බලන්න. එහෙම අම්මා හරි තාත්තා හරි අතහැරලා කියලා දීපු ඉඩමක පර්චේස් එකක් හරි විකුණලා බලන්න. අර අතහැරියා කියපු කෙනා නෙමෙයිද මුලින් වෙන්නේ. උඹට මං ඕක දුන්නේ විකුණගෙන කන්නද?
ඈ තොට ජීවත් වෙන්න නේද ඕක දුන්නේ කියලා එනව නේද කෑ ගහන්නේ. එතකොට ඒ අතහැරලාද? ගතින් ලෝකේ අත්තරින්න හරි ලේසි. හිතින් අත්තරින්න බෑ. බුදුවරු ලෝකේ දේශනා කළේ හිතින් අත්තරින්න. හිතින් අත්තරින්න නැතුව වැඩක් නැහැ. අතහැරීම කිව්වම මිනිස්සු අල්ලගන්නේ භෞතික දේවල් දීලා හිඟන්නෙක් වගේ ඉන්නේ. හිඟන්නෙක් වගේ හිටියෝ කොහොමද නිවන් දකින්නේ? ඉන්න තැනක් නැති කෙනාට ඊළඟට තියෙන අරුබුදේ මොකක්ද? ඉන්න තැනක් හදාගන්න එකනේ චතුරාර්ය සත්‍ය දැනගන්න එකද? නෑ. චතුරාර්ය සත්‍ය දෙවනුව ඉන්න තැන හදාගන්න එක. කන්න නැති කෙනාට ඊළඟ අරුබුදේ කන්න හොයාගන්න එක. එහෙනම් මේ ඔක්කොම ඔබට මැරෙනකන් තියාගන්න. ඔබට මැරෙනකන් පර්චේස් එකක් හරි තියාගන්න. ඔබට මැරෙනකන් ගෙදරක් තියාගන්න. ඔබට මැරෙනකන් සැනසීමේ දහම්මක වඩන්න පුළුවන් පරිසරයක් හදාගන්න. ඒක නැති අහිමි කරගන්න එපා දරුවෝ නිසාවත්. මැරිලා එන්නේ නැහැ දරුවෝ ඔබට පිළිසරණක් වෙන්න. ඒ ඇත්ත දකින්න. ඒ නිසා ඔබට මැරුණට පස්සේ කවුරු ගත්තත් කමක් නැහැ. ආයි මැරුණට පස්සේ මොකා ගත්තත් මොකද? ජීවත් වෙලා ඉන්නකම් ඔබ ජීවත් වෙනකම් ඉන්නවනේ. ජීවත් වෙලා ඉන්නකම් කරන්න තියෙන එකම දේ තමයි අවශ්‍යතාවයට පවත්වාගෙන යන්න මැරෙන්න. මොකද ඔබ මරණ මොහොත වෙනකන් නිදහසේ ඉන්න තැනක් තිබුණොත් තමයි ධම්මක වඩන්න පුළුවන් වෙන්නේ. එහෙම නැත්තම් ධම්මක වඩන්න හිතෙන්නේ නැහැ. ඇයි හිතෙන්නේ නැත්තේ? ඉතින් ඊට වඩා අරුබුදයක් තියෙනවා. මොකක්ද ඊට වඩා තියෙන අරුබුදේ? ඒ අරුබුදේ තමයි දැන් මට කන්න නැහෙනි, මට ඉන්න තැනක් නැහෙනි. අනේ මට කවුරු හරි පිළිසරණක් වෙනවනම්. ඒතකොට ධර්මයේ මනසිකාරය කරන්න නිදහසක් තියෙනවද? නෑනේ මේ ඇත්ත තේරුම් ගන්න. දැන් තේරෙනවද බුදුවරු අතහරින්න කිව්වේ මොකද්ද කියලා? ඕක තේරුම් ගත්තා නම් නිවන් දකින්න මේ නිවන් මාර්ගයේ ගිහිලා අඩුම ගානේ මේ භවයේ මැරෙන්න ඉස්සලා සෝවාන් වෙන්න පුළුවන්. පෙරවීරිය දරුවෝ. හැබැයි ඕ ටික සුද්ධ කරගන්න නැතුව බෑ ඔක කරන්න. ඒ නිසා අද ඉඳන් මානසිකාරයක් තියාගන්න බුදුවරු නොයලී ඉන්නයි දේශනා කරන්නේ. ඒ නිසා ඔබේ ගෙදර තිබිච්චාවේ නොයලී හිටියම තියෙන වාසිය දන්නවද? ඔන්න ඇලෙන්නේ නැතුව භුක්ති විඳිනකොට අවශ්‍යතාවයේ මත භුක්ති විඳිද්දී ඔබට ඕක කැඩුනා බිඳුනා කියලා ගානක්. නිකන් හිතන්නකෝ නොයලී භුක්ති විඳින ධර්මයේ දන්න කෙනෙක්ගේ ගෙදරට හොරෙක් පයින්නවා. දොර ජනෙල් ටික ගලවගෙන යනවා. අපි එහෙම හිතමුකෝ. ධර්මයේ දන්නේ නැති කෙනෙක් නම් එයා. අපි එහෙම ගමු ධර්මයේ දන්නේ නැති කෙනෙක් කියමු. ධර්මයේ දන්නේ නැති කෙනෙක් නම් කොහොමද ඇසිරෙන්නේ? ආපු ගමන් ගෙදරට ඇවිල්ලා ජනෙල් ටික නෑ කියලා තරහ යනවා. හොඳට තරහ යනවනේ. මොකක්ද දන්නේ නැහැ මේකට පැන්නේ. එහෙම කියලා ඉස්සෙල්ලා බයිනවා. සමාජයටත් බයිනවා, අල්ලපු ගෙදර වලටත් බයිනවා, එහා ගෙදර උන්ටත් බයිනවා, හැම එකටම බයිනව නේද? මෙච්චර හිටියා මේක බලා ගන්න බැරි වුණා කියලා කියනව නේද? ගෙදර කවුරු හරි නවත්තලා ගියා නම් එයාටත් බයිනව නේද? එහෙනම් බයින එක නේද කරන්නේ ඉස්සෙල්ලා. කියන්නේ වෛරෙන් ඉන්නේ ඒ වෙලාවේ මරුණොත් කොහෙද උපදින්නේ? තිරිසන් ලෝකෙමයි ඒකාන්තයි ඒක. ඇයි වෛරෙන් ඉන්නේ? ඊට පස්සේ අවලාද නගා ගන්නවා Tamanට. කොහොමද? මම මෙච්චර පන්සල් යනවා, මෙච්චර පින්කම් කරනවා, මෙච්චර දාන මාන දෙන බලන්නකො අපේ ගෙදරමනේ මංකොල්ල කෑවේ. හොඳට ඉන්න අපිටමනේ මෙහෙම වෙන්නේ. මොන කර්මයක්ද? Tamanටම අවලාද නගා ගන්න. ඇයි ධර්මය දන්නේ නැහැ. එහෙම අවලාද නගනගා ඊට පස්සේ මොකද කරන්නේ? ඒක හදන්නේ නැහැ. සති ගානක් යනකම් හදන්නේ නැහැ. අවලාද නගනගා ඒ හොරා අහු වෙනකම් හොයින්. ධර්මය දන්නේ කෙනාට ඔහොම වුණානේ. එයා කොහොමද ඇසෙන්නේ? එයා ඉස්සල්ලාම ගෙදර ආවොත් දොර ජනෙල් ටික කැඩලා තියෙනවා දැක්කොත් බාස් කෙනෙකුට කෝල් කරලා කියනවා බාස් ඔන්න මෙන්න මේ ඇවිල්ලා මේ දොර ජනෙල් ටික හදලා දෙන්න. හරි සරලයි. හොරා අල්ල ගන්න ඕන වුණොත් වෙහෙසක් දරලා ඒක අල්ල ගන්න. හැබැයි Taman පෙලෙන්නේ නැහැ. මොකද අසාධාරණයක් කරපු කෙනා සමාජයේ හිරිහැරයක් නිසා ඒකට විසඳුමක් දෙන්න එයා උත්සාහ කරනවා. හැබැයි පෙලෙන්නේ නැතුව. කොයිතරම් සරල දෙයක්ද? හැබැයි පින්නතුනි මේ දහම නොදන්නා කම කොයිතරම් බලගතුයිද කියනවා නම් ඔබව උන්චි දේ පවා රිද්දනවා. මේ gedara වෙනස් වීම කියන එක දරා ගන්න බැරුව නැතිවීම කියන එක දරා ගන්න තරම් දහමක් වැඩිලා නැති එකේ හානිය. නිකන් හිතන්න gedara පොඩි උන්ට ගහනේවා, බයිනේවා ඇයි ගහන්නේ බයින්නේ? නිතර කෑ ගහන්නේ මොනවටද කියලා නිකන් බලන්න. එක්ක පිඟානක් තියපු තැනින් ඌ ඒ පිඟාන තියලා නැහැ. එක්ක ඒක බිඳලා. එක්ක මල් පෝච්චියක් කඩලා. එක්ක ටීවී එක පොලේ ගහලා. දැන් ඕවට නේද? එතකොට භෞතික දේවල් ඔබව රිද්දනවද නැද්ද? ඔබව රිද්දන්න පුළුවන් gedara තියෙන ඉදි කට්ටට පවා. ඒ කියන්නේ විදලාද? නෑ. ඒක අරගෙන වෙන තැනකින් තියලා තිබ්බොත් අර අකමැති දෙයක් වෙලා නේද එතකොට? අකමැති දේ වෙච්ච ගමන් තරහ යනවනේ. ගේ හොඳට අතු ගාලා තියෙනවා.
තාත්තා හරි අම්මා හරි එහෙම නැත්නම් කවුරු හරි සරප්පු දෙක දාගෙන ගේම් එකකින් යනවා. දැන් සතුටුයිද? කොහොමනම් දැනේද? කොස්ස අරන් දෙන්න නේද හිතෙන්නේ? හිතනවද සෝවන් වෙන්න පුළුවන් කියලා එතකොට? ඒ කියන්නේ අපිට ඒක දරා ගන්න බෑනේ. අත්තු ගාපු එක අපිරිසිදු වෙනවා කියලාවත් අපිට ඥානයක් නෑ නේද? අපිරිසිදු වෙන්න පුළුවන් වෙනවා කියලා. තරහ ගන්න නැතුව එයා කියන ඕක නොකල යුත්තක් කියලා අවවාද කරනවා. හැබැයි තරහ ගන්නවද? තරහ ගන්නෑ සරප්පු දාගෙන යන්නේ පාවක නොකල යුත්තක්. දරුවා පිඟානක් කෝපයක් බින්දම පුතේ ඕවා කැඩෙන බින්දන දේවල් ඕවා පරිස්සමට අරන් යන්න කියලා අවවාද දෙනවා පිච්චෙන්නේ. අද පිච්චෙනවා. අද කොයිතරම් වේදනාව විඳිනවද? ගෙදර වටිනාම දෙයක් බිම දැම්ම කියලා හිතන්න. ඔබට පරම්පරාවෙන් හම්බෙච්ච මොකක් හරි භාජනයක් තියෙනවා. පොඩි එකා බිම දානවා. කොහොමද දැනෙන්නේ? එලෝගෙන ගිහිල්ලා ගහන්නේ නැද්ද? ගේ වටේ එලවන්නේ නැද්ද? මැරුණොත් ඒ වෙලාවේ heart attack ඇදිලා දෙයියනේ අර කැඩෙන බිඳෙන පිඟානක් නිසා කුණු පෙරේතේ වෙලා උපදිනව නේද? සෙල්ලමක්ද මේ ජීවිතේ? තාම සසර ගැන දන්නේ නැති ඉඳ ඔක තේරෙන්නේ නැහැ. සසර ගැන කලාම හොඳට තේරෙයි. ඒ නිසා ඉස්සෙල්ලා ඔබව රිද්දන එක නවත්තන්න. භෞතික දේවල් ඔබව රිද්දන එක නවත්තන්න. ඇඳ පුටු මේස ඔබව රිද්දන එක නවත්තන්න. කැඩෙන බිඳෙන දේවල් කැඩෙන බිඳෙන විදිය දකින්න පුරුදු වෙන්න. අහිමි වෙන දේවල් අහිමි වෙන බව දකින්න පුරුදු වෙන්න. තමන් කැමති විදියට ලෝකයේ පවතින්නේ නැහැ කියන ඇත්ත දකින්න පුරුදු වෙන්න. ඔය ටික පුරුදු වෙනවා කියන්නේ ඒ අපි නිවන් මාර්ගට දැන් ටික ටික එන්න හදන්නේ. දැන් බලන්න ඕක දැන් වැඩුවොත් ඔයාලට ප්‍රතිඵල ලැබෙන්නේ නැද්ද කියලා. ඔය කියන එක මේ ලෝකයේ කැමති විදියට පවතින්නේ නැහැ. මගේ බිරිඳ මගේ දරුවෝ මම කියන විදියටම පවතින්නේ නැහැ කියලා ඒ චිත්තය නිතර පුරුදු කළොත් දුක නැති වෙනවද නැද්ද කියලා බලන්න. තරහ යන එක අඩු වෙනවද නැද්ද කියලා බලන්න. කැමති දේ වෙන්න ඕනි කියලා හිතපු නිසාමයි ඔබට දුක තියෙන්නේ. අකමැති දේ වෙන්න බෑ කියලා හිතපු නිසාමයි. ඒක වෙන්න බෑ කියලා හිතලා වෙන නිසාමයි දුක තියෙන්නේ. වේදනාව තියෙන්නේ. තරහ යන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි. වෙන කිසි දෙයක් නිසාවත් නෙමෙයි. ඔය හේතුව නිසාම තමයි. ඒ නිසා ඔක හොඳට තේරුම් ගන්න. හොඳට මානසිකාරය කරන්න. ඒ නිසා ඔබව රිද්දන එක, ඔබව වේදනාවටපත් කරන එක, ඔබව පෙළන එක නැති කරන්න තමයි අපි මේ මග යන්න ඕනි. මේ මාර්ගය වඩන්නට ඕනි. ඒක ඇයි නිවන් දැන් මේ භවයක මේක නිවන්නම ඕනි කියලා හිතෙන්නම ඕනි. ඒක හිතෙන්නේ නැහැ තාම. මොකද ওই චූටි කාරණා ටිකක් කිව්වේ. ඒකට මම තව පොඩි කාරණාවක් එකතු කරලා දෙන්නම්. දැන් නිකන් හිතන්න ඔබව පෝෂණය කරන්න ඔබ වෙහෙසෙන තරම්. දැන් ඔබේ කය තියෙනවනේ. ඔය කය පෝෂණය කරන්න කොයිතරම් වියදම් කළා ඇද්ද? දැන් අවුරුදු 50ක් වෙන කෙනෙක් නම් 40ක් වෙන කෙනෙක් නම් 20ක් වෙන කෙනෙක් නම් හිතන්න අවුරුදු 20ක්ම ඕක පෝෂණය කළා නේද? ඔබ පිළිගන්නවාද ඔබ හොයන හැම සතයක්ම මේ කය පෝෂණය කරන්නයි නෑ. ඔබ කියයි නෑ මම දරුවන්ටත් රැස් කරනවානේ. මම දරුවන්ගේ සුබ සිද්ධියනේ හදන්නේ. මේ කය පෝෂණය කරන්න ගේ හැදුවේ. කයට රැකවරණය දෙන්න තමයි නිවස හැදුවේ. කයට සුව පහසුව දෙන්න තමයි යාන වාහන ගත්තේ. ආහාර සියල්ල කයට සුව පහසුව දෙන්න. ඒ වගේම ඇඳුම් පැළඳුම් සියල්ල කයට. මේ කය පෝෂණය කරන්න ඔබ වෙහෙසිල් දරුවන්ට කියා දෙයක් නෑ. ඇත්තරම බැලුවොත් නිකන් හිතන්නකො ඔබට දරුණු පිළිකාවක් හැදෙනවා. වෙන්න පුළුවන් නේ. ඔබට නෙමෙයි මට හැදෙන්නත් පුළුවන්. දරුණු පිළිකාවක් හැදෙනවා. වෛද්‍යවරු කියනවා මෙන්න මේ මුදල අරන් ආවොත් මම ඔබව සනීප කරලා දෙනවා. පියාසාගේට දරුවන්ට තිබු ටික අදන් එන්නේ නැද්ද? දරුවන්ට තියෙන ඉඩ කඩන් ටික විකුණන්නේ නැද්ද? ඒ කියන්නේ අංක එක මේ ශරීරය මතක තියාගන්න. මොකද තමන්ට තියෙන ඡන්දය, තමන්ට තියෙන කැමැත්ත ඒක තමයි අංක එක. මොනව කළා? නිකන් හිතන්න මහා මෙහෙම හිතන්නකෝ. දැන් සාමාන්‍ය මේ ලෝකේ වෙනේවනේ. සමහර වෙලාවට අපි හිතමු දරුණු දරුවෙක් පවුලක ඉන්නවා. දරුණුම දරුවෙක්. දැන් ඉන්නෝනේ මොනවා හරි වැබ්බැහි වෙලා. ගෙදර ඇවිල්ලා තාත්තට ගහනවා. එහෙම ඉන්න සමහර පළාත්වල දුෂ්කර පළාත්වල තියෙනවා. තාත්තා අනේ පුතා අනේ ගහන්නේ කියලා ඔලුව පාත් කරන් ඉන්න අතක්වත් නොතිය. දරුවා කියලා බලන්නේ නැත් දෙක තුනක් දීලා දානවනේ. ඇයි? තමන්ගේ කය තමන්ට වැදගත්. දරුවට ගහනකොට එහෙම මහා වදකාර තාත්තා කෙනෙක් අනේ මගේ තාත්තනේ කියලා නිකන් ඉන්නවද ලෝකයේ? තමන්ට කැමති එයා තාත්තා වුණත් අම්මා වුණත්. ඒකයි ඇත්ත. ඔය යථාර්ථයට මුහුණ දෙන්න වෙනව මොනව කරන්නද? සදාචාර සම්පන්න නොවුනට ඒ ඇත්ත අපිට දකින්න වෙනවා.
ඒ නිසා අංක 1 මේ කය පෝෂණය කරන්න මේ සියල්ල කරන්න. මෙහෙම රැකගත්ත අඩුම ගානේ පින්න වදින්න දෙන්නේ නැහැ, අවුව වැටෙන්න දෙන්නේ නැහැ, තෙමෙන්න දෙන්නේ නැහැ. 3 වේල කන්න දෙනවා මේකට හොඳට. බෙහෙත් දෙනවා. ලෙඩක් හැදුනම ටක් ගාලා උස්සන් ගිහලා බෙහෙත් කරනවා. මේකට දෙන සැප කන්දරාව මොනතරම් සත්පුරුෂ වෙන්න ඕනිද මේ කය අපිට? හැබැයි සත්පුරුෂ වෙනවද? ටික කාලයක් යනකොට ඔබට අනාගතේ ඉන්න નિયમિતයි. මේ කය දෙනවා ලස්සන තෑගි ටිකක් පාර්සල් කරලා දෙන්න. මොනවද? ඇවිද ගන්න බැරි කකුල් දෙකක්, කෙලින් තියා ගන්න බැරි ශරීරයක්. මේ සියල්ල ඒකාන්තයෙන් ලැබෙනවාමයි. ගැලවෙන්න නම් හම්බ වෙන්නේ නැහැ. ලෙඩ වෙච්ච ශරීරයක්, හුස්ම ඇද ගන්න බැරි ශරීරයක්, සෙමහිර වෙන ශරීරයක්. ඔය ටික ලැබෙන්නේ නැද්ද? දැන් ඕක සැපයක්ද? දැන් මේ මනුස්ස ලෝකේ මොනව වින්දත් ඕ ටික විඳින්න වෙනවනේ. දැන් ඔබට හිතේ නෑනේ ඔබ වයසට ගියාමනේ වෙන්නේ. ඔබට එක දවසක මං කියලා දෙනවා මේ මොහොත කියන එක. අද ඒකට වෙලාව නෙමෙයි. මේ මොහොත කියන එක මං කියලා පැහැදිලි කරලා දෙනවා. එතකොට තේරුම් ගනි දෙයියනි අපිට වයසට ගියාම මේ තරුණ කාලේ වින්ද එක දැන් දැනෙන්නේ නෑනේ. අපිට දැනෙන්නේ ඒ වයසට ගිහිල්ලා විඳින එකනේ. දැන් මේ වයසට ගිය අම්මලා තාත්තලා ඉන්නවා නම් හිතන්නකෝ. ඔබ තරුණ කාලේ කොහොමද හිතන් හිටියේ? මෙතන ඉන්න මේ තරුණ උදවියගේ වයසේ ඉන්න කාලේ ඔබ කොහොමද හිතන් හිටියේ? වයසට ගියාම යන්නේ මේ වයසට ගිහිල්ලානේ ටිකක් කාලයක් ගිහිල්ලානේ දැන් මේක වෙන්නේ නෑනේ. එහෙම හිතන් ඉන්නේ නැති මේ කාලේ. හැබැයි තරුණ අය අද දක්ෂ වෙන්න ඕනි කොහොමද? වයසක අම්මා දැක්කම වයසක තාත්තා දැක්කම හා යොබ්බනා ජරාන්තා. මගේ මේ තරුණකම මගේ මේ ශක්තිය ජරාව කෙලවර කොට ඇත්තේය. වයසට යාම කෙලවර කොට ඇත්තේය කියලා දකින්න පුළුවන් වෙනවා. එහෙම දකින්න ඥානයක් ඇති කරගන්න. මොකද ඒක දකින්න බැරි වුණොත් පින්නතුනි ගැලවෙන්න බෑ. ගැලවෙන්න අමාරුයි. ඒ නිසා ඒක හොඳට සිහි කරන්න ඕනි. ඔකට තව උදාහරණ තියෙනවා රට්ටපාල සූත්‍රය. එහෙම හරි වටින සූත්‍ර. ඒවා අපි වෙලාවක සාකච්ඡා කරමු. ඒවයි සම්පූර්ණයෙන්ම කියන්නේ මේ පිළීමෙන් නිදහස් වෙන්න. එහෙම නැත්නම් මේ විඳින සැප වේදනා කියලා හිතාගෙන ඉන්නේවා. මේ කය පෝෂණය කරලා අපිට ලැබෙන නිසරු දේවල් ඒ සියල්ල අපිට හොඳට වටහා ගන්න පුළුවන් මේ වගේ සූත්‍ර කතා කළා. ඒ නිසා ඔය අද කියපු කාරණා ටික මේ වෙනකම් පැහැදිලි කරපු කාරණා වලින් ඔබ එක දෙයක් වඩන්න ගෙදර. ඒ තමයි කැමැති දේවල් වෙන්නේ නැහැ කියන එක හොඳට මේ සතිය පුරා මනසිකාරය කරන්න. සියල්ල නැති වෙන ස්වභාවයේ යුක්තයි කියන කාරණා දෙක විතරක් වඩන්න. හේතුවක් එනකොට කියන්නේ දුකක් එනකොට කරන්න. Tamanට දුකක් ආවොත් බලන්න අයියා දුක ආවේ. එතකොට ඔබ නවතින්නේ දැන් දෙයක එක්ක කැමති දෙයක් වෙලා එක්ක අකමැති දෙයක් වෙලා. අකමැති දෙයක් වෙලා නම් දුක ආවේ හිතන්න මම කැමති දේ හැමදාම වෙන්නේ නැහැ. විපරිණාමයටපත් වෙනවා. එක්ක යමක් අහිමි වෙලා. අහිමි වෙනකොට හිතන්න හැමදාම Taman යම් දෙයක් ලබා ගත්තා නම් ඒකේ ස්වභාවය නැතිවීමමයි කියන්නේ. ඒක හැමදාම පවතින්නේ නැහැ කියලා කොයිම වෙලාවක හරි නැති වෙලා යන්න ඕනි කියලා දකින්න. ඔය දෙක වඩන්න ඉස්සෙල්ලා දැන් එතකොට ඔබට තේරෙනව නේද මේ මොහොත තුල නිවන්න දෙයක් තියෙනවා කියලා. එහෙනම් මේ මොහොත තුල නිවන්න දෙයක් තියෙනවා. නිවන්න ඕනි මඟ තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය. ඒ තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය. සතර සතිපට්ඨානෙ තුලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන එක. ඒවා ඉස්සරහදී අපි සරලව කියලා දෙන වචන වලින් නෙමෙයි. ඒක වඩාගෙන යන්න ඕනි කොහොමද? ජීවිතේ වැඩෙන්න ඕනි කොහොමද කියලා කියනවා. හැබැයි ඊට ඉස්සලා සුද්ධ කරන්න සෑහෙන දේවල් තියෙනවා. දැනටම තේරෙනව නේද කොයිතරම් සුද්ධ කරන්න තියෙනවද කියලා. තරහ නැති කරගන්න. ඒ වගේම තමයි පීඩාව Tamanට තියෙන ආතතිය දුරු කරගන්න. ඔය එක කාරණයක් විතරයි. තව තියෙනවා සුද්ධ කරන්න සෑහෙන. දස අකුසලයේ තුලින් වෙන හානිය, සීලය තුලින් ඔබට වෙලා තියෙන හානිය, ඔබට මේ නිවන් මඟ වැහිලා තියෙන කාරණා මේවා අපි එකින් එක ඉස්සරහට සුද්ධ කරනවා. එහෙනම් අද කතා කළේ මෙන්න මේ කාරණා ටික එකක්. ඇයි බණ අහන්න ඕනි? ඇයි ධර්ම සාකච්ඡා කරන්න ඕනි? බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන්නේ මොකකටද? යාඥා කරන්නද නැත්නම් වෙන එකකටද? ඒ මිත්‍යා මත ටික අද ඉඳන්ම සුද්ධ කරලා දාන්න. ඔබට කියලා දෙනවා ඉස්සරහට ඒ මිත්‍යා මතවල එල්ලගෙන හිටියට වැඩක් නැහැ කියන්නේ. ඒ වගේම දෙවියන්ගෙන් යාඥා කළාට වැඩක් නැහැ. දෙවියෝ පුදුම අසරණයි. දෙවියන්ගේ අසරණකම අපි ඔප්පු කරලා පෙන්නනවා මෙන්න මේ නිසා තමයි අසරණ. එතකොට ඒක දැක්කට පස්සේ ඔබ දෙවියන්ට පින් දෙන එක ඇර පූජාවට්ටි කරේ තියාගෙන යන්නේ නැහැ. ඒ මිත්‍යාවෙන් මිදෙන්න නැතුව වෙනත් ඒ මිත්‍යා මතවල ඉන්න නැතුව සෝවාන් වෙන්න බෑ. අඩුම ගානේ අපිට මේ භවයේ සද්ධානුසාරීවත් ධම්මානුසාරීවත් වෙන්න බෑ. එතනට එන්න නම් මිත්‍යා මත ටික අයින් කරන්න ඕනේ. ඒක ඇද මුලින්ම ඒ කාරණේ එකත්.
ඒ කාරණේ අරගෙන ඔබට ප්‍රත්‍යක්ෂ කරලා දුන්නා මේ මොහොත තුළ විඳින දුකක් තියෙනවා අන්න ඒක දුරු කරන්න මේකේ මගක් තියෙනවා කියන්නේ. මොකද අපිට අතීතයේ තියෙන එකක් දැන් කිව්වට ග්‍රහණය වෙන්නේ නැහැ. අනාගතේ වෙනවා කියන එක කිව්වට ග්‍රහණය වෙන්නේ නැහැ. මේ මොහොත වෙන එක මෙහි මොහොත තුල වෙන එකක් තියෙනවා. අන්නේ වෙන කාරණේ තමයි දැන් මම මේ සඳහන් කළේ. ඒක හොඳට මනසිකාරය කරන්න. අපි එතකොට ඊළඟ දවස්වලදී සසර ගැන, මේ සසරේ ආපු විදිය, සසරේ යන විදිය, සසරේ කරපු එකම මේ භවෙත් කළොත් අපිට වෙන හානිය, ඒවා එකින් එක පැහැදිලි කරලා අපි කතා කරමු. එහෙනම් මේ කාරණා ටික හොඳට මනසිකාරය කරන්න කියන කාරණේ තමයි මතක් කරන්නේ. දැන් මේ කතා කරපු ඒවායි ගැටලු තියෙනවා නම් අපි දැන් ඒක ටිකක් සාකච්ඡා කරගෙන අද වැඩසටහන අවසන් කරමු. මේකේ ගැටලු තියෙනවද කියලා කල්පනා කරලා බලන්න. තියෙනවා නම් අහන්න. ඒ වගේම තමයි අනික් කාරණේ ඔබට ගැටලු තියෙනවා නම් කමල් මහත්මයාට හරි සංවිධානය කරන්නට මාර්ගයෙන් හරි අවල තියන්න. එතකොට එන ගැටලු ඒ ගැටලු ටික මට හම්බුනාට පස්සේ අපි ඊළඟ සතියේ ගැටලු වලට අදාළව තමයි ධර්ම සාකච්ඡාව වෙන්නේ. මොන ගැටලු වුණත් කමක්. නම් ගම් ලියන්න ඕනේ නැහැ. ඔබට තියෙන මොන ආතතිය ප්‍රශ්නයක්ද, පෞල් වල ප්‍රශ්නයක්ද, මොන ගැටලුවක් හරි ඕනම එකකට බුදුදහමේ උත්තර තියෙනවා. ආර්ථික පැත්තෙන් යන්න අමාරුකමක්ද, මනස ඒකාග්‍රතාවය නැතිකමක්ද? හැබැයි ඔබේ ප්‍රශ්න වෙන්න ඕනේ. අල්ලපු ගෙදර කෙනාගේව වැඩක් නැහැ. අර අහවල් කෙනා මෙහෙමයි, මෙයා මෙහෙමයි, ඒක වැඩක් නැහැ. ඔබට යම් ආතතියක් තියෙනවා නම්, ඔබේ පිළීමක් තියෙනවා නම් ඒක නිදහස් කරගන්න. ඒකට අදාළව විමසන්න. ඒ නිසා මේක තමා තුළින් ධර්මයේ දැකීමක්. එහෙම නැතුව ධර්ම ඥානය වැඩ කර ගැනීමට වඩා ධර්මය අවබෝධ කරගන්න යන්නේ. ඒ නිසා අපිට බෝසතාණන් වහන්සේගේ අම්මා තාත්තා කවුද? සුද්ධෝදන රජතුමාගේ තාත්තා කවුද? ඒව අපිට වැඩක් නැහැ. අපිට ඕනි දුක නිවන එක විතරයි. ඒ නිසා ඒකට අදාළ කාරණාම එක ලියලා හරි මොනකක් හරි මාර්ගයෙන් සංවිධානය කරන මහත්වරුන්ට දෙන්න. එතකොට අපි ඒව අරගෙන ඒකට අදාළව තමයි ඊළඟට දේශනා ටික ඔක්කොම සැකස් වෙන්නේ. එතකොට මේ ප්‍රශ්න විසඳගෙන ඒ වගේම ඔබේ මාර්ගයත් වැඩෙන විදිහට ඔබට කාලාන්තරයක් ගියාම හිතේ බුදුදහම මේ තරම් සනීපයක්ද කියලා. මේක පුදුම සනීපයක් පින්නතුනේ. මේ සනීපයේ විඳින්න අපරාධ මේක අතහැරලා දානවා කියන්නේ. අයින් කරලා දානවා කියන්නේ මොන හානියක්ද? ඒ නිසා එහෙම වෙන්න එපා කියලා, එහෙම කරන්න එපා කියලා තමයි ඉල්ලන්නේ. මොකද මේ තරම් ඒ තරම් වටින දහමක් මේක. මේකෙන් ප්‍රයෝජන ගමු. බුදුරජාණන් වහන්සේ දහම පාවිච්චි කරන්න කියපු විදිහක් තියෙනවා. අපි ඒක ඉදිරියේදී කතා කරන කොහොමද පාවිච්චි කරන්න කියලා. උන්වහන්සේ දේශනා කරන්නේ මේකටවත් ඇලෙන්න එපා කියලා. එහෙම දහමක් මේක. හරි. ගැටලු තියෙනවා නම් කතා කරමු බලන්න. කට්ටියට ගැටලු නැද්ද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙතන මේ වැඩසටහන සම්බන්ධව පුංචි පැහැදිලි කිරීමක් මේක මම කරන්න කල්පනා කරා ගැටලු ඉදිරිපත් කරන අතරතුරේ ඇත්තටම මේ වැඩසටහන අපි ගිය සතියේ තීරණය කරලා ඔබ වහන්සේට ආරාධනා කරා මේ වැඩසටහන අපි ඉදිරි කරමු කියලා. නමුත් පුංචි ගැටලු ටිකක් මතුණා. මොකද මේක අපි සංවිධානය කරගෙන යනකොට. ඉතින් මේ සම්බන්ධව මම හිතන්නේ අපිට සම්බන්ධ වෙන පිරිස් මේ පිරිසට මම ආරාධනා කරනවා විශේෂයෙන් අපි මේ සඳහා අපි සකස් කරලා තියෙනවා සමූහයක්. ඒ සමූහයට සියලු දෙනාම එකතු වෙලා ඒ තොරතුරු ඒතුලින් ලබා ගන්න කියලා මම ඉල්ලා සිටිනවා. කුසලස්ස උපසම්පදා කියන WhatsApp සමූහය හරහා තමයි අපි අතරේ මේ තොරතුරු බෙදා හදා ගැනීම සිදු කරන්නේ. ඒ නිසා සියලුම මේ ඉන්න පින්නතුන් හැමෝටම මම කාරණක මතක් කර සිටිනවා මේ සමූහයට එකතු වෙලා සම්බන්ධ වෙලා ඒ තොරතුරු ලබා ගැනීම කටයුතු කරන්න කියලා. ඒ වගේම ඔබට යම්කිසි ගැටලුවක් තිබේ නම් මේ මොහොතේ ඉදිරිපත් කරන්න අවකාශ තිබෙනවා ස්වාමීන් වහන්සේට කෙලින්ම. ඒ වගේම ස්වාමීන් වහන්සේ මතක් කළ පරිදි කාට හරි ගැටලුවක් ලියලා ඒ සඳහා යොමු කරන්න අපි අවස්ථාව ලබා දෙන්නම්. මේ සමූහය තුළ මගේ දුරකථන අංකය සටහන් කරලා තියෙනවා. ඒ දුරකථන අංකය හරහා WhatsApp පණිඩයක් මට ලබා දුන්නොත් අපිට පුළුවන්කම තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මීළඟ වැඩසටහනට කලින් ඒ තොරතුරු ලබා දීලා ස්වාමීන් වහන්සේට ඒ ප්‍රශ්නට පිළිතුරු ලබා දීමේ කාර්යයට අවශ්‍ය මඟ පෙන්වීම කරන්නට. මට මගේ දුරකථන අංකය මේ මොහොතේ කියන්නම් 071 80යි 29යි 510
මනවතත් කියන්නම් 0.71 80යි 29යි 510යි. මේ දුරකථන අංකය හරහා WhatsApp අංකය හරහා ඔබට පුළුවන්කම තියෙනවා ඒ 9යි 510 නේ. ලබා දීමට. මනවතත් කියන්නම් 0.71යි 80යි 29යි 510යි. ඒ වගේම මේ මොහොතේ ඔබට ගෞරවනීය ස්වාමීන් වහන්සේ ජයවර්ධනේ. ආනන්ද මේ අපත් සමග ගෞරවනීය ස්වාමීන් වහන්සේ වැඩ සිටිනවා මේ මොහොතේ ඔබට තියෙන ප්‍රශ්නයක් මේ අද කතා කරන ලද මේ සිත නිවන මඟ දහම් කතිකාවතේ ඔබට මතු ගැටලුවක් තිබේ නම් මේ මොහොතේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරන ලෙසට මා ගෞරවයෙන් මතක් කර සිටිනවා. අවසරයි ස්වාමීන්. ඔව්. අවසරයි ස්වාමීන් වහන්සේ. කියන්න මහත්තයා. හඳුනන්නේ මේ අර ඉන්ද්‍රිය ධර්ම සම වැඩිම ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරලා දෙන්න පුළුවන්ද? ඉන්ද්‍රිය ධර්ම ගැන මේ කටියට ග්‍රහණය වෙන එක නෑ සෙනරක් මහත්තයා නේද? එහෙමයි. ඒක ටිකක් ගැඹුරු වැඩි. හොඳයි හඳුනන්නේ නම් පසු. ඔව් මොකද මේ ඒක ගොඩාක් දුර ගිහිල්ලා කතා කරන්න ඕන එකක් දැන් කිව්වොත් මේ කටියට ග්‍රහණය වෙන්නේ නැහැ කොහොමවත්. එහෙමයි ටිකක් අමාරු තත්යකට දාන්න වෙන්නේ කට්ටියව. ස්වාමීන් වහන්සේ එනම් පසු ඒක ගැන කතා කරමු. ඒක සමාධි මට්ටමට යනකොට සතර සතිපට්ඨානය වඩාගෙන යද්දි අපි කරන්න ඕනේ කන්නේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. මේක ටිකක් ගැඹුරු වැඩි වෙයි මේ කට්ටිය මොකද පටන් ගත්ත දවසේම. හොඳයි ස්වාමීන් වහන්සේ ඒක අපි අපේ ධර්ම සාකච්ඡාවේදී හෙට තියෙන එකේද? ඒක අපි හෙට සාකච්ඡා කරමු. මොකද ඒක දැන් දුරට කතා කරගෙන ගියේ හින්දා ඒක ග්‍රහණය වෙයි කට්ටියට. එහෙමයි. තේරෙන එකක් නැහැ. ඔව් හොඳයි ස්වාමීන් වහන්සේ. ඇත්තටම මේ වැඩසටහන ආරම්භ වෙන්න හේතුව මේ වගේ වැඩසටහනක් සම්මුඛව දහම් කතිකාවතක් සිදු වෙනවා සෑම ඉරිදා දිනකම දවස් පමාරේ සිට 8 දක්වා ඒකල ශ්‍රී වාලුකාරාම විහාරස්ථානයේ. මේ වැඩසටහනට මම හිතන්නේ සහභාගී වෙනවා පිරිසක්. ඉතින් මම හිතන්නේ මේ අපිත් එක්ක සම්බන්ධලා ඉන්න හැම කෙනෙකුටම මේ අවස්ථාව ලබා ගන්න පුළුවන් නෑ. දැන් මේ වෙනකොට මම හිතන්නේ ගොඩාක් දුර බැහැර ඉඳන් අපේ පින්තුන් මේකට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ අයට මම හිතන්නේ මේ දුර කතර ගෙවාගෙන මේ ස්ථානෙට බාලුකාරාම විහාරස්ථානට පැමිණිලා මේ දහම් කතිකාවතට සහභාගී වෙන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඇත්තටම අපි මේ උත්සාහ කළේ විශේෂයෙන්ම මේ වගේ පිරිසකට මේ ඔබ වහන්සේගේ මේ ගන්න උත්සාහයේ ප්‍රතිඵල අපි ලබා දෙනවා. මම හිතන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ මහත් කැපවීමකින් මේ කාර්යය කරන්නේ. ඒක ඔබ වහන්සේ මේ කරන මේ කාර්යය හිතන්නේ ඉතාමත් වටිනා